අදත්නේ දරුවන් ජාමිතික නිර්මාණ කොටස එන්නේ ජාමිතිය යටතේ. තොට ජාමිතිය යටතේ එන ජාමිතික නිර්මාණ අපිට ඉතාමත් වැදගත්. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් එන බැවි. අපි බලමු කොහොමද මේක යන්නේ කියලා. මුලින්ම අපි ජාමිතික නිර්මාණවලදී අපිට හම්බ වෙන පත හතරක්. පළවෙනි පතේ තමයි අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන වෘත්තයක්. එතකොට මේ නියත දුර අරය ලෙස අරගෙන වෘත්තයක් අඳින්න. මෙන්න මේ වෘත්තය තමයි අපිට පතේ වෙන්නේ. මේක තමයි අචල ලක්ෂය. මේක නියත දුර. මේක නියත දුර. මේක අචල ලක්ෂය. මේක අචල ලක්ෂය. මේ අචල ලක්ෂයේ සිට නියත දුරක් අරගෙන අපි කවකටෙන් වෘත්තයක් නිර්මාණය අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන පතේ. අනේක ඒ පතේ තමයි කවුද අවසානයේදී වෘත්තය. අවසානයේදී වෘත්තය. ඊට පස්සේ මේ අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන පතේ. ඊට පස්සේ අචල ලක්ෂ දෙකකට නියත දුරකින් ගමන් කරන පතේ කියන්නේ ලම්බ සමච්ඡේදය. ඒක නිර්මාණය කරන්නේ කවකටු තුඩ මෙතනින් තියලා මෙහෙට ගහනවා චාපයක් මෙහෙට ගහනවා. කවකටු තුඩ මෙතනින් තියලා මෙහෙට ගහනවා මෙහෙට ගහනවා. ගානට දෙපැත්තට සමමිතිකව ගහලා මේක යා කරනවා. ලම්බකයි සමාන කැලි දෙකකට කැලි. මේකට අපි කියනවා ලම්බ සමච්ඡේදකය කියලා. ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය. ඒකට කියනවා අපි ලම්බ සමච්ඡේදය. ලම්බක බව ඕන සමානව බෙදෙන බව ඕන. අන්න අචල ලක්ෂ දෙකකට සමාන දුරින් ගමන් කරන්නේ ලම්බ සමච්ඡේදකය. අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන්නේ වෘත්තය. ඊට පස්සේ මේ අචල රේඛා දෙකකට හමු වෙන රේඛා දෙකකට සමාන දුරින් ගමන් කරන පතේ. ඇත්තටම ඒ රේඛා දෙක කෝණ සමච්ඡේදකය. කවකටු තුඩ මෙතනින් තියලා මෙහෙට ගහන චාපයක් ඒ දුර පොඩ්ඩක් වැඩි කරලා මෙහෙට ගහන චාපයක් මෙතන තියලා මෙහෙට ගහලා මේක යා කරනවා. මොන කෝණ සමච්ඡේදකය. මේකට කියනවා මේ පතේට කියන නම කෝණ සමච්ඡේදකය. කෝණ අපිට හමු වෙනවා ඊළඟට හතරවන පතය යම් අචල රේඛාවකට නියත දුරකින් ගමන් කරන පතේ. මේක අචල රේඛාව. යාට නියත දුරකින් ගමන් කරන පතේ කියන්නේ අපි දුර දුන්නම ඒ දුරට අනුව සමාන්තර රේඛා නිර්මාණය කරනවා. මේකට සමාන්තර රේඛා මේ උඩින් සහ යටින් දෙකෙන්ම නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ දෙන්න ඕනේ මේ නියත දුර. මේක අපි හිතමු 5 cm කියලා. එතකොට මේ ලම්බක දුරත් 5 cm වෙනවා. එතකොට අචල රේඛාවකට නියත දුරකින් ගමන් කරන රේඛා කියන්නේ මොනවාද? සමාන්තර රේඛා. ඒ රේඛා කවුද? දැන් මේක මොනවාද? මේවා තමයි පත. ඒ පතවලට එන්නේ මොනවාද? සමාන්තර රේඛා. සමාන්තර රේඛා. අන්න ප්‍රධාන පත හතර. අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. ඕකේ පත දෙකක් සම්බන්ධ කරගෙන. ඒක නිසා ඒ අවබෝධය තියෙනවා. ඊට පස්සේ අපි කෝණ නිර්මාණයට යමු. කෝණවල අංශක 60 නිර්මාණය කරගත්තොත් කවකට තුර මෙතන තියලා යම් කිසි දුරක් අරගෙන ගහන චාපය ඒක වෙනස් නොකර කපලා මේක යාත්. මේක තමයි අංශක 60 නිර්මාණය. මේක සමච්ඡේදනය කරොත් කවුද එන්නේ? මේක සමච්ඡේදනය කරොත් මෙතන තියලා මෙහෙට ගහන චාපයක් මෙහෙට ගහනවා. ඒතර මේ එකක් අංශක 30යි. මේ 30 සමච්ඡේදනය කරොත් කවකට තුර මෙතනයි තියලා මෙහෙට ගාලා 15. මේ 30 සමච්ඡේදනය කරොත් මෙතනට එනවා 15. හැබැයි 30යි 15 එකතු කරාම අංශක 45 රේඛාව ලැබෙනවා. ඊට පස්සේ බලමු අංශක 120 කොහොමද මේ අංශක 120 නිර්මාණය කරන්නේ? කවකට තුර මෙතන තියලා යම් කිසි දුරක් අරගෙන ගහනවා චාපය. ඒතර ඒක කැපෙන තැන ලකුණු කරනවා. මේක 60යි 120යි. මේක 120. මේ ප්‍රධාන නොවන රේඛා කඩ රේඛා. මෙතන තියෙන අංශක 60යි අංශක 60යි. ඊට පස්සේ මේ 60 සමච්ඡේදනය කරොත් 60යි 30යි අංශක 90 රේඛාව ලැබෙනවා. අංශක 90 මේ 60 සමච්ඡේදනය කරනවා. මේ කුට්ටිය 60යි මේ කුට්ටිය 60. මේ 60 සමච්ඡේදනය කරාම 60න් 30ක් එකතු කරාම අංශක 90. අංශක 90 රේඛාව. අංශක 75 ඕනේ නම්
මෙන්න මේ 60ට ගහපු 30 සමච්ඡේදනය කරන්න. එතකොට 60යි 15යි 75යි. 60යි 15යි 75යි. අංශක ඊට පස්සේ අපිට ඕනේ 105. 105 නිර්මාණය කරන්න මෙහෙමයි. අපි මේක අංශක 60 120යි මේ 60 සමච්ඡේදනය කරාම අංශක 90 රේඛාව වෙනවා. මෙන්න මේ එන්නේ 62ට බෙදුනම මේක අංශක 30යි මේක අංශක 30යි. ඊට පස්සේ මෙතන අංශක 90යි. මේ 30 සමච්ඡේදනය වුණාම එනවා අංශක 15 රේඛාව. ඒකට 60යි 15යි 90යි 15යි අංශක 105යි. ඒතර 60න් සහ 120න් අපි මෙතන මේන් කැරක්ටර් එක 60. මෙතන මේන් කැරක්ටර් එක 120. ඒ දෙකෙන් ඉතුරු ටික සියල්ල නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව සරල රේඛාවක් මත ලක්ෂයකදී පහසුවෙන් ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන්. කවකටු තුඩ මෙතන තියලා මෙහෙට ගහනවා ඡාපයක් මෙහෙට ගහනවා. ඒ දුර පොඩ්ඩක් වැඩි කරලා මෙහෙට ගහනවා මෙතන තියලා මෙහෙට ගහලා මේක යා කරාම මේක අංශක 90යි. ඒක මසුරං ක්‍රමයක්. ඊට පස්සේ මම එකපාරටම මේ පැත්තට එනවා. ඇවිල්ලා ඔයගොල්ලන්ට පෙන්නනවා බාහිර ලක්ෂයක සිට මෙන්න බාහිර ලක්ෂය මෙන්න සරල රේඛාව මේකට කොහොමද ලම්බකයක් නිර්මාණය කරන්නේ? අපි ලම්බ සමච්ඡේදක ගැහුවා. රේඛාවක් මත ලක්ෂයකදී ලම්බකයක් ගැහුවා. දැන් ලම්බකයක් ගහන්න යන්නේ බාහිර ලක්ෂයක සිට. කවකටු තුඩ මෙතනින් තියලා මෙහෙට ගැහුවා ඡාපයක් මෙහෙට ගැහුවා. කවකටු තුඩ මෙතන තියලා මෙහෙට ගහනවා ඡාපයක් මෙතන තියලා මෙහෙට ගහනවා. මේක යා කරනවා. මේක ලම්බකයි. මේක සමාන කැලි දෙකකට කැඩෙනවා. මේක තමයි ලම්බකය. අපි මේ ගැහුවේ කවුද? ලම්බකය ගැහුවේ. ලම්බකය. ඊට පස්සේ අපි කෝණයකට සමාන කෝණයක් කොහොමද නිර්මාණය කරන්න කියලා බලමු. දැන් මේක BC. මට කෝණයකට මේ කෝණයට සමාන කෝණයක් C ලක්ෂයෙන් නිර්මාණය කරගන්න ඕනේ. මේකම තමයි භාවිතා කරන්නේ සමාන්තර රේඛා නිර්මාණයට. කවකටු තුඩ මෙතන තියලා මෙහෙට ගහනවා ඡාපයක්. ඒ දුර වෙනස් නොකර කවකටු තුඩ මෙතන තියලා මෙහෙට ගහනවා ඡාපයක්. දැන් කවකට තියලා මේ ආකාරයෙන් කෝණේ පළල මැනා ගන්නවා. ඒ කියන්නේ කෝණේ විශාලත්වය මැනගෙන මොනවද කරන්නේ? මේ ලක්ෂය මේකයි යා කරනවා. ඒතර මේක සමාන නිසා මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා. සමාන්තර රේඛා නිර්මාණයට මේක ඉතාමත් වැදගත්. ඊට පස්සේ කෝණයකට සමාන කෝණයක් නිර්මාණය කිරීම තමයි අපි මේ සාකච්ඡා කරේ. කෝණයකට සමාන කෝණයක් නිර්මාණය කිරීම. ඒ ඉතාමත් වැදගත්. පරිවෘත්තය කියන්නේ ත්‍රිකෝණයක ලක්ෂ 3 හරහා ගමන් කරන වෘත්තයක් නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේ ලක්ෂ 3 හරහා වෘත්තයක් යනකොට මේ හැම පාදයක්ම ජායක් වෙනවා. අපි දන්නවා ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදකය. ජායකට අඳුරු ලම්බ සමච්ඡේදකයක්. ඒක වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. අපි මේ ජායට ලම්බ සමච්ඡේදකයක් ඇඳුත් අන්න එතකොට ඒක මතත් කේන්ද්‍රය පිහිටනවා. මේ පාදයට ලම්බ සමච්ඡේදකයක් ඇඳුත් ඒක මතත් කේන්ද්‍රය පිහිටනවා. දෙන්න හමු වෙන තැන තමයි කේන්ද්‍රය. එහෙනම් දෙන්නටම පොදු ස්ථානයේ කේන්ද්‍රය. මෙතන ඉඳන් මෙන්න මේ ශීර්ෂයකට තියෙන දුර අරය ලෙස අරගෙන අපිට පුළුවන් දැන් මේකේ වෘත්තයක් නිර්මාණය කරන්න. ඒ වෘත්තයට කියනවා පරිවෘත්තය කියලා. මෙතනදී භාවිතා වුණු ක්‍රමය මොකක්ද? මෙතනදී භාවිතා වුණු ක්‍රමය තමයි ජායකට කේන්ද්‍රයේ සිට ජායකට අඳුරු ලබන ලම්බකෙන් ජාය සමච්ඡේදනය වේ. ජායන් සම්බන්ධ ප්‍රමේයන් දෙක. එතකොට ඒකේ අවසාන රිසල්ට් එක තමයි ජායක් නම් ජායකට ලම්බ සමච්ඡේදකයක් ඇඳුත් කේන්ද්‍රය හරහා ගමන් කරන. ඒ විදිහට තමයි අපි මේකේ කේන්ද්‍රය හොයාගත්තේ. ඊට පස්සේ කේන්ද්‍රයේ ඉඳලා ශීර්ෂයකට තියෙන දුර අරය ලෙස අරගෙන අපි මොනවද කරේ? වෘත්තය අඳිනවා. ඒක පරිවෘත්තය. ත්‍රිකෝණ ත්‍රිකෝණයක පරිවෘත්තයේ පරිකේන්ද්‍රය පිහිටන්නේ කර්ණයේ මධ්‍ය ලක්ෂය. මහකෝණී ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය පිහිටන්නේ වෘත්තයට පිටතින්. අපි යමු අවසානයේට. එහි අවසානයේ තමයි අන්තර්වෘත්තය අපි නිර්මාණය කරන්නේ කෝණ සමච්ඡේදක හමු වෙන තැන. අන්තර්වෘත්තය කෝණ සමච්ඡේදක හමු වෙන තැන තමයි අන්තර්වෘත්තයේ කේන්ද්‍ර පිහිටන්නේ. මේ විදිහට දෙපැත්තෙන්ම ගහගන්න කෝණ සමච්ඡේදක ඒවා හමු වෙන තැන තමයි කේන්ද්‍රය. ওই කේන්ද්‍රයට අපි I කියලා කියනවා.
ඕකිවත් ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳන් මේ පාදයකට තියෙන ලම්බක දුර නිර්මාණය කරගෙන ඒ ලම්බක දුර තමයි අපි ගන්නේ වෘත්තයක අරය ලෙස. මෙන්න මේ ලම්බක දුර තමයි අරය ලෙස ගන්නේ. අරය ලෙස අරගෙන මෙන්න මේ වෘත්තය පාදයේ ස්පර්ශ වන පරිදි නිර්මාණය කරනවා. මෙතන ඇත්තටම ස්පර්ශක පිළිබඳ ප්‍රමේයත් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අපි ඊට පස්සේ තමයි අපි අවසාන වශයෙන් අපි මේ ජ්‍යාමිතික නිර්මාණවලදී ඔබට මතක ඇති භාවිතා වුණා. ජ්‍යාමිතික නිර්මාණවලදී භාවිතා වුණා අපි ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් භාවිතා වෙනවා. ජායන් සම්බන්ධ ප්‍රමේයන් ටික භාවිතා වුණා. අපි බලමු මේ ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් භාවිතා වෙන තැනක් බලමු. මේ බලන්න මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දෙනවා. මේ පාද දෙක සමානයි. මෙහෙම කියනවා වෘත්තයක් B හිදී AB පාදයේ ස්පර්ශ කරමින්ද AC හිදී C පාදයේ ස්පර්ශ කරමින්ද ගමන් කරයි. එම වෘත්තය නිර්මාණය කරයි. එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? AB පාදයේ B හිදී ස්පර්ශ කරනවා නම් ස්පර්ශ ලක්ෂ්‍යත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ස්පර්ශකයට ලම්බකය. අනේ ලම්බකයි. එහෙනම් B දී ලම්බකයක් නිර්මාණය කරනවා. අපි දන්නවා මේ විදිහට ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම AC පාදයේ C හිදී ස්පර්ශ කරනවා නම් අපි AC පාදයට C හිදී ලම්බකයක් නිර්මාණය කරනවා. ওই ලම්බක දෙක හමු වෙන තැන තමයි වෘත්තයේ කේන්ද්‍රයේ සිට ස්පර්ශ ලක්ෂයකට දුර අරය ලෙස අරගෙන අපි මොනවද කරන්නේ? වෘත්තයක් නිර්මාණය කරනවා. අරය ලෙස අරගෙන වෘත්තයක් නිර්මාණය කරනවා. ඇත්තටම මෙතන මේ පදනම් වුණේ ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන්ම තමයි. right. ඊට පස්සේ අපිට આવොත් මේ විදිහට අවසාන වශයෙන් මේ විදිහේ එකක් මෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ AB පාදයේ මේක C මේක D. AB පාදයේ B හිදී ස්පර්ශ කරනවා. එතකොට අපි B වලදී ලම්බකයක් හඳේ. ඊට අමතරව BC ජායක් වෙනවා. BC ජායක් වෙන වෘත්තේ. එහෙනම් BC ට අපි අඳිනවා ලම්බ සමච්ඡේදකයක්. ලම්බ සමච්ඡේදකයක් අඳාම ලම්බ සමච්ඡේදකයේ මතත් කේන්ද්‍රයේ පිහිටනවා. AB පාදයේ B හිදී ස්පර්ශ කරනවා කිව්වම B ලක්ෂයේදී අඳුනු ලබන ලම්බකයේ මතත් වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටනවා. ඒ දෙකම හමු වෙන තැන තමයි වෘත්තයේ කේන්ද්‍රය. අන්න ඒ කේන්ද්‍රයේ සිට ස්පර්ශ ලක්ෂයකට දුර අරය ලෙසගෙන අපි වෘත්තයක් නිර්මාණය කරනවා. අරය ලෙසගෙන මොනවද කරන්නේ? වෘත්තයක් නිර්මාණය කරනවා. අන්න එතකොට ඔබ දකින්න ඇති මේ මූලික කොටස් ටික අරගෙන අපි අවසාන වශයෙන් වෘත්ත ජ්‍යාමිතියේ ප්‍රමේයන් විශේෂයෙන්ම ජායන් සම්බන්ධ ප්‍රමේයන් දෙක ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් කීපෙම භාවිතා කරමින් මේ ජ්‍යාමිතික නිර්මාණ අපිට ගොඩනගන්න පුළුවන්. එහෙනම් ආදරණීය දරුවනේ අපි ජ්‍යාමිතිය යටතේ ජ්‍යාමිතික නිර්මාණ කොටස සාකච්ඡා කළා. අනිවාර්යයෙන්ම ජ්‍යාමිතික නිර්මාණ වලින් එන සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10 ගාණක් ඒ වගේම කෙටි ප්‍රශ්න පත්‍රයේ එන පත වලින් ගාණක් බොහෝ වෙලාවට ඒ ලකුණු දෙකත් ලබා ගන්න ඔබට සාර්ථකව සාපෙළට ප්‍රතිඵලයක් එවිට ලබා ගන්නට පුළුවන්. අපි පැය දෙකෙන් 10-11 ගණිත විෂය නිර්දේශය ආවරණය කරන්න යන්නේ මයින්ඩ් මැප් මගින්. එයටතේ පළවන කොටස මේ වෙනකොටත් අපි YouTube channel එකට මුදා හැරලා තියෙන DA Education YouTube channel එකට. දැන් මේ අපි පටන් ගන්න යන්නේ ඒකෙම දෙවන කොටසට. සංඛ්‍යා තේමාව විෂය නිර්දේශයේ දැවැන්තම තේමාව. ඒක යටතේ අංක ගණිතය කියන පාඩම යටතේ මයින්ඩ් මැප් එක අපි සාකච්ඡා කරන්නට යනවා. මුලින්ම අපි බලමු සමානුපාත. අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත කියන්නේ එක් රාශියක් වැඩි වෙනකොට තවත් රාශියක් වැඩි වෙන්න ඕනේ. නැත්නම් එකක් අඩු වෙනකොට තව එකක් අඩු වෙන්න ඕනේ. එවැනි අනුලෝම සමානුපාතයක් අපි සුළු කරන්නට අපි දානවා හරස් ගුණිතය. මේක කෙටි ක්‍රම කීපයක් තියෙනවා. ඒකේ ක්‍රමයේ වගේ කෙටි ක්‍රම තියෙනවා. මම මේක පොඩි කෙටි ක්‍රමයක් දාන්නේ
හරස් ගුණිතය ගන්න. 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 50. දෙකටම 5න් බෙදලා ගන්න. අන්න එතකොට අපිට එනවා x සමානයි 50ට 5ම 10 10 වරක් 30 කිලෝමීටර. ඒතර මේක ඉතාමත් අනුලෝම සමානුපාත වල පහසුකම. දැන් අපි යමු ඊළඟට ප්‍රතිලෝම සමානුපාත. මොකක්ද මේ ප්‍රතිලෝම සමානුපාතය? එක් රාශියක් වැඩි වෙනකොට තව රාශියක් අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට තව එකක් අඩු වෙනවා. ඒ වගේ රාශි දෙක වෙනස් දිශාවකට ගමන් කරනවා. එවැනි රාශි දැන් අපි ගත්තොත් යම් ආහාර ප්‍රමාණයක් මිනිස්සු 3 දෙනෙකුට දින 4කට ප්‍රමාණවත්. එනම් මිනිස්සු දෙන්නෙකුට දින කීයකට ප්‍රමාණවත්? මේ වගේ ප්‍රතිලෝම සමානුපාත වල මේ රාශීන් දෙක අතර හරි අපූර්ව සම්බන්ධතාවයක් තියෙනවා. ඒ රාශීන් දෙකේ ගුණිත එකිනෙකට සමානයි. ඒ කියන්නේ 3 ගුණ කිරීම 4 සමානයි. 2 ගුණ කිරීම අනුලෝම සමානුපාතවල විතරේ හරස් ගුණිතය දෙනවා. මේකද මේ කෙලින් ගුණ කරන 3 ගුණ කිරීම 4 සමානයි 2 ගුණ කිරීම මේක පෙරවසේම දෙකෙන් බෙදන්න. එතකොට එනවා x සමානයි ඒ කියන්නේ අවශ්‍ය දින ගණන සමානයි දෙකට 1 7ට 2 6 දින 6ක් අවශ්‍යයි. දින 6 අවශ්‍යයි. මේක හදන තව ක්‍රමයක් මිනිස් දින ක්‍රමය. මිනිස් දින කියන්නේ මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන. මේ මිනිස් දින වලින් කියනවා එකක වැඩක මේ කන බොන එකත් වැඩක් නේ. වැඩක විශාලත්වය මනින මිනුම් ගන්න තමයි මිනිස් දින. ඊළඟට එක් මිනිහෙක් වැඩක් කරන්න ගියොත් ගතවන කාල. ඒතර මේ ආහාර ගන්න එකත් වැඩක්. ඒතර ඒක මිනිස් දින ගණන අපිට හොයන්න පුළුවන් 3 ගුණ කිරීම 7. මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන. එතකොට මේ වැඩේ විශාලත්වය මිනිස් දින 12. අපි නැවත සූත්‍රය දාන අලුත් අවස්ථාවට මිනිස් දින සමානයි මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන. මේකේ මිනිස් දින වැඩේ විශාලත්වය 12යි මිනිස්සු දෙදෙනෙක්ට මෙම වැඩේ නිමා කරන්න දින කීයක් ගත වෙනවද? දෙපැත්තම දෙකකින් බෙදලා. අන්න එතකොට එනවා මේක අපිට දින 12 දෙකින් බෙදුනම 6 දින 6ක් දින 6. ඔය ප්‍රතිලෝම සමානුපාත ඔය ක්‍රම දෙකම භාවිතයට ගන්න පුළුවන්. ඔබට පහසු ක්‍රමයෙන් භාවිතයට ගන්න. ඊට පස්සේ අපි ගමන් කරමු මේ ලාභ අලාභ ගණන් වලට. කියන්නේ අපි භාණ්ඩයක් ගන්නකොට ලාභ ප්‍රතිශතය 10%ක් නම් ගත් මිල දී ඇති විට ලාභය හොයන්නේ කොහොමද? ලාභය හොයන්නේ ගත් මිලේ 10%. ගත්තේ රුපියල් 10ට නම් 10න් 10%. බැලුවොත් අපිට ලාභය තියාගෙන ඉන්න රුපියල් 100. ලාභය රුපියල් 100. ඒතර ඒ ලාභයේ විකුණුම් ගත් මිලට එකතු කරාම විකුණුම් මිල හොයමු. එකපාරම විකුණුම් මිල හොයාගන්න ඕනේ නම් ගත් මිලේ 100 භාණ්ඩයක් විකුණන්නේ 100කට ගත්ත භාණ්ඩයක් විකුණන්නේ ලාභයේ 10ක් තියාගත්තාම 110යි. එහෙනම් ගත් මිල ගුණ කරනවා 100ට 110යි. කෙලින්ම one shot විකුණුම් මිල 100 භාණ්ඩයක් විකුණන්නේ 110යි. එහෙනම් ගත් මිල මෙපමණ මුදලක් වන භාණ්ඩයක් විකුණන්නේ කීයද? ඊට පස්සේ අපි බලමු ඕකෙම තව අවස්ථාවක් ලාභ ප්‍රතිශතය 10%ක් විතර විකුණුම් මිල. එතකොට ලාභ ප්‍රතිශතය 10%ක් විතර විකුණුම් මිල සෙවීම. එතකොට ලාභ ප්‍රතිශතය හා විකුණුම් මිල දී ඇති විට ගත් මිල සොයන්නේ. එතකොට ලාභ ප්‍රතිශතය හා මේ විකුණුම් මිල දී ඇති විට ගත් මිල සොයන්නේ. එතකොට ගත් මිල සමානයි විකුණුම් මිලෙන් අපි ලාභය 10%ක් තියා ගන්නවා. කියන්නේ අපි භාණ්ඩය විකුණන්නේ 110යි. 110කට විකුණන්නේ 100කට ගත්ත භාණ්ඩයක් නම් මෙවැනි මුදලකට විකුණන්නේ කීයකට ගත්ත භාණ්ඩය. එතකොට මෙතන ලාභ ප්‍රතිශතය 10%ක් විතර ගත් මිල දුන්නාම අපි ගත් මිලේ 100න් 110. මේ සාධකය උඩට මාරු වෙලා තමයි ගත් මිල සොයනකොට
ඒ කියන්නේ මේ සූත්‍රයම පදමාරු විකුණුම් මිල මෙතනට යනවා, ගත් මිල මෙතනට. ඒක මේකත් පදමාරු උඩයට මාරු. ඒ කියන්නේ 110කට විකුණන්නේ 100කට ගත්ත භාණ්ඩයක් නම් විකුණුම් මිල මෙපමණ ප්‍රමාණයක භාණ්ඩයක් විකුණන්නේ කීයද? ඒ ගානෙත් අපිට ඕනනම් ගත් මිල හොයාගත්තට පස්සේ විකුණු ලාභය හොයාගන්න පුළුවන් විකුණුම් මිලේ ගත් මිල අඩු කරනවා. එතකොට වන් ෂොට් ඕන ලාභය හොයන්න පුළුවන් විකුණුම් මිලෙන් 110කට විකුණන්නේ රුපියල් 10ක ලාභ තියාගෙන නම් මෙපමණ මුදලකට විකුණන්නේ කොපමණ ලාභයක් තියාගෙන. ওই විදිහට හදන්න පුළුවන්. මේකම අලාභයක් සිදු වුණොත් මේ සූත්‍රයම වෙනස් කරන්න තියෙන්නේ. ගත් මිලෙන් 10% අලාභය හොයනවා. එතකොට විකුණුම් මිල හොයන්නේ 90. අලාභයක් නම් ඒ අලාභය අඩු කරන්න ඕනේ. මෙතනදී අලාභයක් නම් වෙලා තියෙන්නේ ගත් මිලෙන් විකුණුම් මිල ගුණ කිරීම අලාභයක් නිසා අපිට වෙනවා 100න් අඩු කරන්න 10ක්. එතකොට 90න් 100. මෙතනටත් එන්නේ 90න් 10. ඒ විදිහට අපිට අලාභය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යමු වරිපණම්. මේ වරිපණම් වල කාර්තුවක් කියන්නේ මාස 3ක්. නගර සභාවක් විසින් ව්‍යාපාරවලට නිවෙස්වලට වරිපණම් අය කරනවා. ඒ නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකමක් නගර සභාව විසින් නියම කරනවා. ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයේ වාර්ෂික තක්සේරු වටිනාකමක් නගර සභාව විසින් නියම කරනවා. ඒකට ටැක්ස් එකක් ගහනවා. ඒ ටැක්ස් එක තමයි වරිපණම් කියන්නේ. ඒක වසරකට හොයලා කාර්තුවකට බෙදෙනවා. කාර්තුවක් කියන්නේ මාස 3ක්. ඒ කියන්නේ මුළු ටැක්ස් එක සමාන කොටස් 4කට බෙදෙනවා. ඒතර කාර්තුවක් කියන මාස 3ක්. වසරකට කාර්තුව 4ක් තියෙනවා. ඒතර වරිපණම් ප්‍රතිශතයේ 12ක් නම් වර්ෂයකට වරිපණම් හොයන්නේ අර තක්සේරු වටිනාකමකට 12ක් බලන්න. ඒතර වාර්ෂික වරිපණම් ටික හොයාගෙන ඒක 4ෙන් බෙදුවම එනවා කාර්තුවකට වරිපණම්. මේ නිවෙස් වලට සහ ව්‍යාපාර වලට මේ දේ එකිනෙකට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි යමු වට්ටම් කියන්නේ ළමයි අපි භාණ්ඩයක් කඩේකින් මිලදී ගන්නකොට අපිට ඩිස්කවුන්ට් කිව්වොත් මේ ඔයගොල්ලෝ දන්නේ ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඒ කියන්නේ භාණ්ඩේ වටිනාකම් යම් මුදලක් අඩු කරලා දෙන්න. ඒක පර්සන්ටේජ් එකක් විදිහටත් දෙනවා. එතකොට මෙන්න මෙතන වට්ටම අපි බැලුවොත් වට්ටම දෙනවා 10%. ඒතර වට්ටම කොහොමද හොයන්නේ? අර භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිලට ඒ වෙළඳ ආයතනයේ භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිලට තමයි වට්ටම දෙන්නේ. වට්ටම 10%ක් දුන්නොත් වට්ටම හොයාගෙන ලකුණු කරලා තියෙන මිලේ වට්ටම අඩු කරාම විකුණුම් මිලේ. එහෙම නැතිනම් අපිට පුළුවන් මේ විකුණුම් මිල හොයාගන්න ලකුණු කළ මිලෙන් මොනවාද අපි කරන්නේ? වට්ටම අඩු කරාම අපිට එනවා ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරාම අපිට එනවා විකුණුම් මිල. ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරාම විකුණුම් මිල එනවා. එහෙම නැතිනම් අපිට විකුණුම් මිල වන් ෂොට් හොයාගන්න පුළුවන්. ලකුණු කළ මිලේ 10%ක් වට්ටම දුන්නොත් විකුණුම් මිල වෙන්නේ 90%. ඔය ක්‍රමවේද වලින් අපිට වට්ටම හොයලා විකුණුම් මිල ඕනනම් එකපාර හොයාගන්න පුළුවන්. ඕනම් විකුණුම් මිල හොයාගන්න පුළුවන් ලකුණු කළ මිලෙන් මේ වට්ටම හොයාගත්තට පස්සේ වට්ටම අඩු කරනවා. අපි ඊළඟට යමු කොමිස් කියන මාතෘකාව. කොමිස් කියන්නේ දැන් උදාහරණයක් ලෙස යම් කිසි ළමෙක් මැදිහත් වෙලා අහංගමසගේ වාහනේ විකුණලා දෙනවා. එතකොට ඒ විකුණන්න මැදිහත් වෙන බ්‍රෝකර් ඒජන්ටවරයා මගෙන් අහනවා මට 3%ක කොමිස් එකක් ඕනේ මේ බිස්නස් එකට. මම පොරොන්දු වෙනවා. හරි මම එකඟ වෙනවා. මම 3%ක් දෙන්නම්. අන්න ඒතර විකුණුම් මිලෙන් 3%ක් දෙන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ කොමිස් එක කියලා. එතකොට කොමිස් මුදල 5%ක් නම් කොමිස් මුදල හොයන්නේ විකුණුම් මිලට 5%ක් බලන්න. ඊපස්සේ අර ප්‍රතිශතවල මූලික දැනුම තමයි මේ වට්ටම් කොමිස් බදු හැම එකම භාවිතා වෙන්නේ. ඊට පස්සේ VAT කියන්නේ value added tax. භාණ්ඩයේ අවසාන මිලට VAT එකක් රජය විසින් අය කරනවා. මේකත් බදු වර්ග. ඒකට අපේ ගෙදර
ජල බිල්පතට රජයෙන් අය කරනවා වැට් එකක්. අපි හිතමු මෙතන වැට් එක 12%ක් නම් අවසාන මිලට 12%ක ටැක්ස් එකක් ගන්නවා. එතකොට ඒ ගහන ටැක්ස් එක කෙලින්ම රජයට තමයි යන්නේ. යම් කිසි වෙළඳ ආයතනයකින් අපි භාණ්ඩයක් ගන්නකොට භාණ්ඩයේ අවසාන මිලට ඒ 12%ක ටැක්ස් එකක් ගැහුවම ඒ ටැක්ස් එක ඒ වෙළඳ ආයතනයේ රජයට ලබා දෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ආදායම් බදු. එතකොට අපි වාර්ෂිකව යම් ආදායමක් උපයනකොට ව්‍යාපාරයක් කරලා හෝ රැකියාවක් කරලා යම් කිසි ක්‍රමයකින් ආදායමක් උපයනකොට රජය විසින් ආදායම් බදු කියලා ටැක්ස් එකක් අය කරනවා. ඒක අය කරන්නේ පළවෙනි 510 ටැක්ස් වලින් නිදහස්. දෙවෙනි 510ට 4%ක් ඊළඟ 510ට 8%ක්. ඒතොර අපේ වාර්ෂික ආදායම හොයාගෙන මේ 810 හොයාගෙන අපි බලන්න ඕනේ ඒකෙන් ටැක්ස් ෆ්‍රී වෙන ටැක්ස් එක නිදහස් වන මුදල අඩු කරනවා. 510 අඩු කරලා ඉතිරි වෙන මුදලට තමයි අර පරාසය තුල ටැක්ස් එක අය කරන්නේ. එතකොට 310න් 4%ක් ටැක්ස් එක එනවා 12000. අපි හිතමු අපේ වාර්ෂික ආදායම ලක්ෂ 12ක්. නැත්තම් 1 මිලියන 200,000ක් අපේ මුළු ආදායම වුණා කියලා. එතකොට ටැක්ස් එක අය කරන්නේ කොහොමද? 1 මිලියන 200,000ක් වුණාම 500,000ක් ටැක්ස් එකෙන් නිදහස්. ඒතර ඉතුරු වෙනවා 700,000. ඒ 700,000ට ටැක්ස් එක අය කරනවා. පළවෙනි 510ට 4%යි. එතකොට ලක්ෂ 7න් තව ඉතුරු වෙනවා ලක්ෂ 2ක්. ඒ ලක්ෂ 2ට නැත්නම් 210ට 8%ක ටැක්ස් එකක් අය කරනවා. ওই විදිහට තමයි ටැක්ස් එක අය කරන්නේ. ඊට පස්සේ අපි ව්‍යාපාර හා මේ ලාභ බෙදීම කියන එක අපි බැලුවොත් ව්‍යාපාරයකට කමල් මුදල් යොදන රුපියල් 10000 නිමල් යොදන 20000 කමල් තමයි ව්‍යාපාරයේ ආරම්භයේදී මුදල් යොදවන්නේ. ඒතකොට වසරක් අවසන් වෙලා ලාභ බෙදා ගන්න යනකොට කමල්ගේ මුදල ව්‍යාපාරයේ මාස 12ක් තිබිලා තියෙනවා. මේ නිමල් කියන එක්කෙනා මේ ගාන අනුව අවසාන මාස 3ේදී රුපියල් 20000ක් යොදලා ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. එතකොට ලාභ බෙදී යාමේදී යෙදූ මුදල සේම ඒ යෙදූ මුදල වසරක් තුල ව්‍යාපාරයේ කොපමණ මාස ගණනක් ලාභ උපයන්න දායක වුණාද කියලා බලන්න ඕනේ. අන්න ඒක නිසා යෙදූ මුදලත් කාලයක් අපි සම්බන්ධ කරලා තමයි ලාභ බෙදන අනුපාතය සොයන්නේ. එහෙනම් යෙදූ මුදලයි කාලයයි ගුණ කරලා ලැබෙන අනුපාතයට තමයි හවුල් ව්‍යාපාරයක ලාභ බෙදා ගන්න. ඒක ඒ ව්‍යාපාරය කරන අය විසින් සම්මතයකට එන්න ඕනේ. මේ ආකාරයට තමයි අපි ලාභ බෙදාගන්නේ කියලා. එතකොට ඒ අනුවට මේක සරල භාග සුළු කරන්න පුළුවන්. මේක සුළු කරලා ගත්තාම එනවා 2:1 අනුපාතයට. ඊට පස්සේ අපි සංයුක්ත අනුපාතයක් ගමු. ඒ කියන්නේ යම් මුදලක් හෝ යම් අමුද්‍රව්‍යයක් හෝ ඒට B මිශ්‍ර කරනවා 3:2 අනුපාතයට. Bට C මිශ්‍ර කරනවා 3:4 අනුපාතයට. අපිට ඕනේ Aට Bට C සංයුක්ත අනුපාතය සොයාගන්න. Aට B අනුපාතය 3:2යි Bට C අනුපාතය 3:4යි. මේක පොදු අනුපාතයේ 6x මෙතඩ් එකට බලන්න. 4 වරක් 2 8යි. දෙවරක් 3 6යි. තුන් වරක් 3 9යි. ඊට පස්සේ අපි බලමු අනුපාත කියන පාඩම යටතේ විවිධ ක්‍රම තියෙනවා. අපි සරලම ක්‍රම තමයි භාවිත කරන්නේ. රුපියල් 500ක මුදලක් Aට B 3:2 අනුපාතයට බෙදෙන. ඒ කියන්නේ මේ 500 කියන මුදල මෙතන කොටස් 3යි කොටස් 2යි සමාන කොටස් 5කට බෙදලා ඒ 5න් කොටස් 3ක් Aට දෙනවා කොටස් 2ක් Bට දෙනවා. එතකොට 500 සමාන කොටස් 3යි 2යි 5කට බෙදලා ඒකෙන් 3ක් Aට දෙනවා. ඒ 500න් 3න් 2ක් Bට දෙනවා. අන්න එතකොට Aට ලැබෙන මුදල 500 5න් බෙදුනම 100යි 100 3ක් 300යි 500 3න් බෙදුනම 100යි 100 දෙකක් රුපියල් 200. එතකොට අංක ගණිතයේ එක කොටස මෙන්න මේ විදිහට මම ඊටමත් සරලව මයින්ඩ් මැප් එක මගින් ආවරණය කරා. මේ විශේෂයෙන්ම මේ අංක ගණිතයේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ක්
ෆස්ට් පේපර් එකේ ව්‍යුහගත රචනා යටතේ එනවා ලකුණු 10ක්, කෙටි ප්‍රශ්නත් එනවා 3ක් විතර. ලකුණු 25කට එහා ගන්න පුළුවන්. සංඛ්‍යා කියන තේමාව යටතේ අංක ගණිතේ පාඩමෙන්. එහෙනම් මේකේ දෙවන කොටසත් අපි සාකච්ඡා කරමු ඊළඟට. ඒ තරම්ම මේ අංක ගණිතයේ තේමා ටික පාඩම් ටික වැදගත්. ළමයි සංඛ්‍යා තේමාව යටතේ අපි අංක ගණිතයේ දෙක කොටස සාකච්ඡා කරමු. මේක අනිවාර්යයෙන්ම සෙකන්ඩ් පේපර් එකේ හෝ ෆස්ට් පේපර් එකේ B කොටසේ ලකුණු 10ක ප්‍රශ්නයක් එනවාමයි. ඒක නිසා මේක උපරිම අවධානයෙන් සමන් දෙන්න. ඉතාමත් කෙටි මයින්ඩ් මැප් එක අත්‍යවශ්‍යම ටික විතරයි විභාගයට අවශ්‍ය කරනවා. right. මුලින්ම අපි සුළු පොලිය ගැන සාකච්ඡා කරමු. මේ සුළු පොලිය යටතේ අපි හිතමු ණය මුදලක් රුපියල් 50000 වාර්ෂික පොලිය අනුපාතයේ 10% ඇතුව කාලය අවුරුදු 2ක් සඳහා ගත්තොත් අවුරුදු 2ක් සඳහා පොලිය කොහොමද ගණනය කරන්නේ? ඇත්තටම මේ සුළු පොලියට සාමාන්‍ය විවාහය කියන්නේ ගිනි පොලිය. මේකේ අපි සාමාන්‍ය විවාහයේදී සහ සාමාන්‍ය භාවිතාවේ මිනිස්සු ගිනි පොලියට ණයට දෙනවා කියන්නේ වාර්ෂික පොලිය අනුපාතකයක් නෙමෙයි ගන්නෙ මාසික පොලිය මාසික පොලිය අනුපාතකයේ 10%. අන්න එතකොට මේ සුළු පොලියට සාමාන්‍ය ගමේ ගොඩේ කියන්නේ ගිනි පොලිය කියලා. ඒ දෙන අයට කියන්නේ ගිනි පොලිය කාර්ය. වාර්ෂික පොලිය අනුපාතකයේ බැලුවොත් 120ක්. නමුත් දැන් අපි මේ කතා කරන ගානේ වාර්ෂික පොලිය අනුපාතකයේ 10%. කියන්නේ සෑම වසරකටම සුළු පොලිය කියන එකේ තේරුම සෑම වසරකටම පොලිය සමානයි. අර වැල් පොලියේදී වසරෙන් වසරට පොලිය වැඩි වෙනවා. පොලි පිට පොලි. පොලිය වැලක් වගේ වැඩි වෙනවා. සුළු පොලියේදී වැලක් වගේ වැඩි වෙන්නේ සෑම වසරකටම පොලිය සමානයි. හැබැයි මේ ගැන සුළුවෙන් හිතන්න එපා. සාමාන්‍ය විවාහයේදී මේ සුළු පොලිය කියන්නේ ගිනි පොලිය වාර්ෂික පොලිය අනුපාතකයක් යටතේ නෙමෙයි දෙන්නේ මාසික පොලිය අනුපාතකයක් යටතේ. දැන් මේ ගාන තියෙන්නේ වසරකට පොලිය වාර්ෂික පොලිය අනුපාතකය. එහෙනම් මුලින්ම අපි හොයමු වසරකට පොලිය. මුලින්ම හොයමු අපි වසරකට පොලිය. මේකේ වසරකට පොලිය කීයද වෙන්නේ? තමයි මේකේ වසරකට පොලිය අපිට ලැබෙනවා ණයට ගන්න 50000. ණයට ගන්න 50000. මෙන්න මේ 50000ට 10%ක් බලන්න ඕනේ. 50000ට 10%ක් බැලුවම අග බිංදු දෙකට අග බිංදු දෙක කැපෙනවා. මේ ගුණ කරාම වසරකට පොලිය රුපියල් 5000. වසරකට පොලිය 5000. එම නිසා වසර දෙකකට පොලිය. වසර දෙකකට පොලිය. අර වාර්ෂික නිසා සුළුවෙන් දැනෙනවා. ඇත්තටම මේක ප්‍රායෝගික ජීවිතයේ සුළු නෑ මේ ගිනි පොලිය තමයි. ඒ සිස්ටම් එක තියෙන්නේ. 5000 ගුණ කිරීම දෙක. මේ කීයද වෙන්නේ රුපියල් 10000. තර 9 නිදහස් වීමට මේ ගත්ත 50000ට අමතරව රුපියල් 10000ක පොලියක් ගෙවන්න ඕනේ. පළවෙනි වසරට 5000යි වසර දෙකකට 5000යි රුපියල් 2000යි. ඒ සෑම වසරකදීම පොලිය සමානයි. කෙලින්ම වසර දෙකක් සඳහා පොලිය 10000යි 9 නිදහස් වෙන රුපියල් 60000ක් ගෙවන්න ඕනේ. බලමු අපි බැංකුවක වැල් පොලී ක්‍රමය ඊළඟට බලමු. මේ බැංකුවක මුදල් තැන්පත් කරාම වැල් පොලී ක්‍රමයට තමයි මුදල් පොලිය ගණනය කරන්නේ. පළමු වසර අවසානයේ බැංකුවේ තියෙන මුළු account එකේ මුදල බලමු. මුළු මුදල කෙලින්ම one shot. පොලිය වෙනම හොයනවා නම් මේ රුපියල් 100ක් පොලිය විතරක් හොයනවා නම් 10%ක් බලනවා. මේ සිස්ටම් එකම තමයි ආරම්භය. තොට පළමු වසර පොලිය විතරක් නම් 10%යි. තොට පළමු වසර අවසානයේ මුළු මුදල නම් 10%ක් පොලිය ලැබුණා. එතකොට මුළු මුදල එනවා 110ක්. 100ක් දැම්මොත් 110ක් account එකේ තියෙනවා. එහෙනම් ලක්ෂයක් දැම්මොත් කීයක් තියෙනවද? මේක සුළු කරලා ගමු. මේ අග බිංදු දෙකට මේ අග බිංදු දෙක කැපෙනවා. 11 වරක් මෙතන 10 නේද? 11 වරක් 10 11 වරක් එක ගන්න 11 වරක් එක 11යි බිංදු 1යි 2යි 3යි මෙතන 4යි බිංදු 4යි 1,10,000ක්. ඒකට පළමු වසර අවසානයේ account එකේ මුළු මුදල 1,10,000ක් ලෙස තැන්පත් වෙනවා.
තොර දෙවන වසරට යනකොට යන්නේ 1,10,000ක් ඇතුව account එකේ. තොර දෙවන වසර අවසානයේ පොලිය ගණනය කරනු ලබන්නේ 1,10,000ට. අන්න 1,10,000ට තමයි පොලිය ගණනය කරනු ලබන්නේ. එතකොට මේ පොලි අනුපාතිකය වෙනස් වෙලා නැත්නම් පොලිය විතරක් හොයනවා නම් 1,10,000ට 10%ක් බලනවා මුළු මුදල හොයනවා නම් 110%. හැබැයි අපේ ගානේ අහන්නේ මුළු මුදල. මුළු මුදල අහන්නේ. මුළු මුදල. අන්න එතකොට මේ අගබින්දු දෙකට මේ අගබින්දු දෙක කැපෙනවා 11 වරක් 11 121යි මෙතන බිඳු කොම 3ක්. ඒ කියන්නේ වසර දෙකක් අවසානයේ account එකේ මුදල 1,21,000ක් එකතු වෙනවා. දැන් ගෙවීමට ඉතිරි වන අපි යමු වැල් පොලියෙන් යමු අපි කුලී කිරීම වාර්ෂික වටිනාකම සෙවීම කුලී කිරීම ගණන් වල මේකෙදි පොලිය ගණනය කරනු ලබන සිස්ටම් එක හීනවන ශේෂ ක්‍රමය හීනවන ශේෂ ක්‍රමය reducing balance method. ඒ කියන්නේ අපි ණයට මුදලක් ගත්තට පස්සේ ඒ මුදලින් අපි සෑම මාසයකදීම ණය මුදලින් කොටසක් දෙන්න පොරොන්දු වෙනවා. අන්න ඒක කියනවා මාසයකක එක වටිනාකම කියලා. ඒ මාසිකව දෙන ණය මුදලේ කොටස අඩු කරලා ඉතිරි ණය මුදලට තමයි හැම මාසයකදීම පොලිය ගණනය කරන්නේ. ඒතකොට හීනවන ශේෂ ක්‍රමේදී අර ශේෂයට විතරයි පොලිය ගණනය කරන්නේ. හැම මාසයකදීම ණය මුදල හීන වෙනවා. හීන වෙලා ශේෂ වෙන මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. ඒ සිස්ටම් එකට පොලිය ගණනය කරලා මුළු පොලිය බෙදනවා සමාන වාරික ගණනට. සමාන මාසික ගණන. අන්න එතකොට හදා ගන්නවා ණය මුදලේ කොටසක් සහ මුළු පොලිය සමාන කොටස් වලට බෙදලා මුළු පොලිය සමාන කොටසක් හදාගෙන සමාන මාසික වාරික එක වටිනාකම හදාගන්න. හැබැයි වෙළඳ ව්‍යාපාරවලදී බෝඩ් ගහගෙන නැහැ සමාන මාසික වාරික එක වටිනාකම කියලා. මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන වාරික එක වටිනාකම. නැත්නම් ටීවී එකේ ඇඩ් එකක් දාන්න ලක්ෂ ගාණක් යනවා අර වචන ටික ඔක්කොම කියලා. එහෙනම් මේ මම ඒ කිව්වේ හීනවන ශේෂ ක්‍රමයේ සිස්ටම් එක. ඒතර ඒකේ යාන්ත්‍රණය හීන වෙලා ඒ කියන්නේ අඩු වෙලා ඉතිරි වෙන ණය මුදලට තමයි සෑම මාසෙකදීම පොලිය ගණනය කරන්නේ. මාසෙන් මාසෙට පොලිය වෙනස්. එතකොට හැම මාසෙකදීම පොලිය වෙනස් වෙන පොලිය ගණනය කරලා ගෙවන්න ගියොත් පිස්සු හැදෙනවා. ඒක නිසා තමයි ඒ සිස්ටම් එකට කම්පියුටර් එකෙන් වෙනම පොලිය ගණනය කරලා මුළු පොලිය එකතු කරලා වාරික ගණනින් බෙදලා පොලිය සමාන කෑල්ලක් සමානව ගෙවන ණය මුදලේ කොටසට එකතු කරලා සමාන මාසික වාරික එක වටිනාකම හද අබ්බලු මේ ගාන කොහොමද හැදෙන්නේ කියලා. අපි රුපියල් 40000ක මුදලක් පළමුව 10000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 6කින් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමේ පොරොන්දු පිට ලබා ගනි. වාර්ෂික පොලිය අනුපාතිකය 12%යි. එහෙනම් 10000ක් දුන්නොත් 40000න් 10000ක් දෙනවා. ඒකට ණය මුදල ගෙවීමට ඉතිරි ණය මුදල රුපියල් 30000යි. අඩු කරගන්න පුළුවන් 30000. ඒකට මාස ඒකක එක වටිනාකම කියන්නේ මාසකදී ගෙවන ණය මුදලේ කොටස. මාසකදී ගෙවන ණය මුදලේ කොටස හොයන්නේ කොහොමද? රුපියල් 30000 බෙදනවා මාසික වාරික ගණන. මේ ගනුදෙනුව නිමා කරන්නේ අපි 6කින් නෙමෙයි අපි ඒක 5ක් කරගමු. මාසික වාරික 5කින්. ඒ කියන්නේ මාස 5කින් ගෙවා නිම කිරීමේ පොරොන්දු අපි ඊළඟට යමු ළමයි කුලී කිරීම කොටස. මොකක්ද මේ කුලී කිරීම කියන්නේ? මේ කුලී කිරීම යටතේ කල්බදු ලීසින් පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමය. reducing balance method එක. ඒ කියන්නේ අපි ණය මුදලක් අරගෙන සෑම මාසකදීම ණය මුදලෙන් සමාන කොටසක් දෙන්න පොරොන්දු වෙනවා. එතකොට රුපියල් 40000ක් අරගෙන 10000ක් ගෙවලා මුලින්ම ඉතිරි වෙන 30000 මාස 6කින් ගෙවන්න පොරොන්දු වෙනවා. එතකොට මාසකදී ගෙවන්න ඉතිරි වෙන ණය මුදලේ සමාන කොටස කීයද? ගෙවන්න ඉතිරි වෙන මුදල 30000යි. මේ 30000 අපි බෙදන්න ඕනේ මාස ගණන්. මාස ඔක්කොම 6යි. ඒකට මාසකදී ගෙවන්න ඕනේ ණය මුදලේ කොටස 36න් බෙදුනම් 5යි රුපියල් 5000යි. මාසකදී රුපියල් 5000 ගානේ ගෙවන්න පොරොන්දු වෙනවා.
මේකට කියන ටෙක්නිකල් වචනේ තමයි මාසේ ඒකක වටිනාකම. මේක දීර්ඝ වචනේ මාසකදී ගෙවන ණය මුදලේ කොටස. මාසකදී රුපියල් 5000 ගාණක් ගෙවන්න පොදුයි. එතකොට කල්බදු ලීසින් ක්‍රමයේදී එහෙම නැත්නම් හීනවන ශේෂ ක්‍රමයේදී නියමය තමයි අපි පළවෙනි මාසේ 5000ක් දුන්නාට පස්සේ දෙවෙනි මාසෙදි පොලිය ගණනය කරන්නේ 25000. ඊළඟ මාසෙදි 20000. ඊළඟ මාසෙදි 15000. ඊළඟ මාසෙදි 10000ට. අවසාන මාසෙදි 5000. ඒ කියන්නේ පොලිය එන්න අඩු වෙනවා. අන්න ඒක තමයි හීන වෙලා ශේෂ වෙන මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. ඒක නිසා තමයි කියන්නේ හීන වන ශේෂ ක්‍රමය කියලා. ඒතර මේ සිස්ටම් එක තුල මාසකදී ගෙවන්නේ රුපියල් 5000ක් නම් මේ 5000ට කියන්නේ මාසෙ එක වටිනාකම මේ සිස්ටම් එක තුල අපිට හරි වැදගත් 5000 කෑලි කීයකට පොලිය ගෙවනවද කියන්නේ. පළවෙනි මාසෙදි 5000 කෑලි 30000ට 5000 කෑලි 6කට. ඊළඟ මාසෙදි 5කට. ඊළඟ මාසෙදි 5000 කෑලි 4කට 3කට 2කට 1කට සමාන්තර ශ්‍රේණීක පද වැලසක් ආකාරයට 5000 කෑලි එක එකතුව ගත්තොත් එනවා මාස ඒකක ගණන. ඒතර මාස ඒකකයකට පොලිය අපි මේකේ මාස ඒකක ගණන සහ මාස ඒකකයකට පොලිය ඒ කියන්නේ මේ රුපියල් 5000ක් කියන්නේ මාස ඒකකයක වටිනාකම. මේ මාස ඒකකයක වටිනාකම වාර්ෂික පොලිය අනුපාතකයේ 12%යි. මේ වර්ෂයකට මාස ඒකකයක වටිනාකම 5000යි. මාස ඒකකයකට පොලිය 5000 කෑල්ලකට පොලිය. හැබැයි මේ 12% කියන්නේ වාර්ෂික පොලිය අනුපාතකය. හැබැයි අපිට ඕනේ මාස ඒකකයකට පොලිය. ඒ කියන්නේ මාසකදී ගෙවන ණය මුදලේ කොටස රුපියල් 5000යි. ඒ මාසකදී ගෙවන ණය මුදලේ කොටස රුපියල් 5000 සඳහා පොලිය මාසකදී පොලිය තමයි අපි හොයන්න ඕනේ. ඒක තමයි මාස ඒකකයකට පොලිය කියන්නේ. 12%ක් බැලුවොත් එන්නේ වර්ෂයකට පොලිය. මාසකට බලන්න 12න් එකකින් ගුණ කර. මේ 12ට 12ක් කැපෙනවා අග බිංදු දෙකට අග බිංදු දෙක කැපුනම ඒක එනවා මාස ඒකකයකට පොලිය එනවා රුපියල් 50. එතකොට මම කිව්වනේ අර පොලිය ගෙවුණු මේ හීනවන ශේෂ ක්‍රමයේදී පොලිය ගෙවනු ලබන 5000 කෑලි ටික එනවා කියලා සමාන්තර ශ්‍රේණියක අනුපිළිවෙලකට. ඒ කියන්නේ මාස එකක ගණන පළවෙනි මාසෙදි 5000 කෑලි 6යි. ඊළඟ මාසෙදි 5යි 4යි 3යි 2යි 1. මේක ඔහොම මාසේ වාරික 30ක් තිබ්බොත් කොහොම එකතු කරන්නේ මේක සමාන්තර ශ්‍රේණියක්නේ. මේක සමාන්තර ශ්‍රේණියක සූත්‍රය දැම්මම මේකේ ඓක්‍ය හොයන්නේ වාරික ගණන දෙකෙන් බෙදලා ගුණ කරනවා 7. ඒකට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ඒකට 6ට 2 ඒවා 3යි 3 වරක් 7 21. මාස එකක ගණන 21ක් වෙනවා. මේ ක්‍රමයට එකතු කරත් 21 එන්නේ. ඒක හොයන කෙටි ක්‍රමය තමයි 6 දෙකෙන් බෙදලා ගුණ කරනවා 7. 6 දෙකෙන් බෙදලා ගුණ කරනවා 7. වාරික ගණන දෙකෙන් බෙදලා වාරික ගණනට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරාම මාස ඒකක ගණන ලැබෙනවා. අන්න මුළු පොලිය දැන් හොයන්න පුළුවන්. මුළු පොලිය එක මාස එකකයක් සඳහා පොලිය රුපියල් 50. රුපියල් 50. ඒ වගේ කෑලි 21කට පොලිය. ඒතර මේක එනවා 5 වරක් 1 5යි. 5 වරක් 2 10යි. මේ බිඳුවයි රුපියල් 1050. රුපියල් 1050. ඒතර සමාන මාසික වාරිකයක වටිනාකම ණය මුදලින් ගෙවනවා රුපියල් 5000. ණය මුදලින් ගෙවනවා රුපියල් 5000. ඒතර පොලිය බෙදා ගන්න මුළු පොලිය 1050යි. වාරික 6යි. පොලිය බෙදා ගන්න ඕනේ 6කට. පොලිය බෙදා ගන්න ඕනේ 6කට. අපි මේක බෙදමු. මේක රුපියල් 5000යි. එකතු කිරීම මේක බෙදුවම එනවා 10ට 6 ඒවා 1යි. 4ක් ඉතුරුයි. 45ට 6යි. 6 ඒවා 7යි. 6 ඒවා 7 6 වරක් 7 42යි. 30ට 6 ඒවා 5යි. රුපියල් 5175 සමාන මාසික වාරිකයක වටිනාකම.
ඔකට අපි කෙටියෙන් කියන්නේ වාරිකයක වටිනාකම කියලා. අන්න එහෙනම් වාරිකයක වටිනාකම එනවා 5175ක් ණය ඉතිරි මුදල හෙව්වා. මාසකදී ගෙවන ණය මුදලේ කොටස හෙව්වා. එයාට කියන කෙටි නම මාස ඒකකයක වටිනාකම. මාස ඒකකයක් සඳහා පොලිය හෙව්වා. ඒ කියන්නේ 50 කෑල්ලකට පොලිය මාසයකට මේ වර්ෂයකට මේ මාසයකට බලන්න 12න් බෙදෙනවා. මාස ඒකක ගණන හීනවන ශේෂ ක්‍රමයේ යටතේදී 50 කෑලි කීයක් මේ ගානට අනුව 50 කෑලි කීයකට පොලිය ගෙවනවා. මුලින්ම 6කට 5කට ඒක හොයන කෙටි ක්‍රමය තමයි වාරික ගණන දෙකෙන් බෙදලා ගුණ කරනවා 7. එතකොට එනවා මාස ඒකක ගණන. එක ඒකකයක් සඳහා එක 5000ක් සඳහා පොලිය 50යි. 50 කෑලි ඔක්කොම 21ක් තියෙනවා. එහෙනම් මුළු පොලිය 50 වරක් 21. එහෙනම් වාරිකයක වටිනාකම කියන්නේ පොලියත් සමග කොටස. පොලිය නැතුව 5000ක් ගෙවනවා. පොලිය සමාන කෑලි 6කට බෙදෙනවා. 1056කට බෙදුවම පොලිය සමාන කෑල්ල 175යි. එතකොට සමාන මාසික වාරිකයක වටිනාකම 5175යි. අපි හමු ඊළඟ එකට වාර්ෂික පොලිය අනුපාතකයේ සෙවීම ගාන තමයි මිනිසෙක් රුපියල් 12000ක් වන යන්ත්‍රයක් පළමුව රුපියල් 2000ක් ගෙවා ඉතිරිය හීන වන ශේෂ ක්‍රමය යටතේ වාරිකයක් රුපියල් 2120 බැගින් වාරික 5කින් ගෙවා නිම කිරීමේ පොරොන්දුව පිට ලබා ගන්නවා. එහෙනම් මේ ගාන තුල තියෙන වාර්ෂික පොලිය අනුපාතකයේ කීයද? රුපියල් 12000ක මුදලක් පළමුව රුපියල් 2000ක් ගෙවලා වාරික 5කින් 2120 ගානේ ගෙවල නිම කිරීමේ පොරොන්දුව පිට ලබා ගන්නවා. එහෙනම් ගෙවීමට ඉතිරි වන මුදල 12000න් 2000ක් ගියාම රුපියල් 10000යි. ඒක එනවා රුපියල් 10000. රුපියල් 10000ක් කියන. එතකොට මාසකදී ගෙවන සමාන කොටස කීයද? මේක සිම්පල් B අහන්නේ මාස එකක වටිනාකම. ඒ කියන්නේ මාසකදී ගෙවන ණය මුදලේ සමාන කොටස 10000 බෙදෙනවා. වාරික කීයකින්ද ගෙවා නිම කරන්නේ 5න්. එහෙනම් මාසකදී ගෙවන ණය මුදලේ සමාන කෑල්ල රුපියල් 5000යි. ඒ කියන්නේ මාස එකක වටිනාකම 5000යි. මුළු පොලිය ළමයි 5000ට 10000 5න් බෙදුනම එන්නේ රුපියල් 2000යි. රුපියල් 2000. එතකොට 2000ට අමතරව වැඩිපුර ගෙවන කොටස කියන්නේ මේ 120 කියන්නේ පොලියේ සමාන කෑල්ල. එතකොට ඒ 120 කෑලි කීයක් ගෙවනවද අපි? වාරික 5ක්. අන්න එතකොට මේක ගුණ කරාම එනවා රුපියල් 600ක්. මේක තමයි මුළු පොලිය. මාස එකක ගණන වාරික 5කින් ගෙවා නිම කරන්නේ 5 දෙකෙන් බෙදලා වාරික ගණන දෙකෙන් බෙදලා වාරික වලට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 2ට 1 6ට 3යි 3 වරක් 5 15යි. 3 වරක් 5 15. අන්න එතකොට මාස එකකයකට පොලිය 600 බෙදෙනවා මාස එකක ගණනින්. එතකොට එනවා මාස එකකයකට පොලිය 60ට 15 ඒවා 4යි මෙතන බිඳුවයි. මාස එකකයකට පොලිය රුපියල් 40යි. එහෙනම් වාර්ෂික පොලිය අනුපාතකයේ මාස එකකයක වටිනාකම 2000යි. 2000යි. වටිනාකම 2000. මේ 2000ක් සඳහා මාසකට ගෙවනවා පොලිය රුපියල් 40ක්. එහෙනම් වර්ෂයකට බලන්න 12න් ගුණ කරනවා. ප්‍රතිශතයක් කරන්න ප්‍රතිශත 100න් ගුණ කරනවා. මේක සුළු කරොත් මොනවාද වෙන්නේ? මේ අග බිඳු දෙක කැපෙනවා. මේ බිඳුවට බිඳුව කැපෙනවා. 4 දෙකෙන් බෙදුනම 2යි දෙවරක් 12 24යි. වාර්ෂික පොලිය අනුපාතකයේ 124යි. වාර්ෂික පොලිය අනුපාතකයේ 124යි. එහෙනම් අපි ඊළඟට යමු ව්‍යාපාර හා කොටස්. වාර්ෂික ලාභාංශය රුපියල් 5ක් කොටසකට වාර්ෂික ලාභාංශය කොටසකට ගෙවනවා රුපියල් 5ක්. වාර්ෂික ලාභාංශය ගෙවනවා කොටසකට රුපියල් 5ක්. කොටසක වෙළඳාගේ රුපියල් 20යි. ආයෝජනය කරනවා රුපියල් 80000ක්. එහෙනම් ගන්න පුළුවන් කොටස් ගණන. කොටසක් ගන්නේ වෙළඳාගේ රුපියල් 20 ගානේ. එහෙනම් රුපියල් 80000ක් ආයෝජනය කරාම ගන්න පුළුවන් කොටස් ගණන හොයන්න. 80000 බෙදන්න කීයෙන්ද? 20න්. අග බිඳුවට බිඳුව කැපෙනවා 8000 දෙකෙන් බෙදුනම කොටස් 4000ක් ගන්න පුළුවන්. කොටස් 4000ක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ළමයි වාර්ෂික ලාභාංශය එක කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශයේ කොටසකට කීයද? රුපියල් 5යි.
මේ කොටසක් සඳහා වාර්ෂික ලාභාංශය රුපියල් 5යි. එහෙනම් රුපියල් 5 ඒවා කොටස් 4000ට 4000ක් ලැබෙනවා. අන්න ඒතකොට ඒක සුළු නාම 5 වරක් 4 20යි මෙතන බිංදු 3ක් එනවා. ඊට පස්සේ වසරක් අවසානයේ වෙලා වසරක ලාභ ලැබීමෙන් පසු කොටසක් රුපියල් 30 ගහන විකුණනවා. එහෙනම් ප්‍රාග්ධන ලාභය. කොටසකින් ප්‍රාග්ධන ලාභය කියේ. කොටසක් ගත්තේ 20 ගාන. විකුණන්නේ 30 ගාන. කොටසකින් ප්‍රාග්ධන ලාභය රුපියල් 10යි. රුපියල් 10යි. ඒ වගේ කොටස් කීයක් ඔහු සතුව තියෙනවද? 4000. නම් මේ 4000 විකුණුනාම එතනින් ලාභයේ ප්‍රාග්ධන ලාභය එනවා රුපියල් 4000 ඉස්සරහට 10න් ගුණුනාම බිඳුවේ රුපියල් 40000. ඔයගේ ඕකේ පොඩි වචන ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. වාර්ෂික ලාභාංශය. ඒ කියන්නේ කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය. අන්න ආයෝජනය කරන මුදල. ඊට පස්සේ ප්‍රාග්ධන ලාභය. ඔය වචන ටික විතරයි ඕක ඉගෙන ගන්න තියෙන්නේ. මේකෙන් අනිවාර්යයෙන්ම ලකුණු 10ක් 20ක් ගන්න පුළුවන් කොටසක්. ඉතින් අපි යමු මේ සංඛ්‍යා කියන තේමාවේ තවත් අලුත් පාඩමකට. ළමයි අපි සංඛ්‍යා තේමාව යටතේ තවත් වැදගත් මාතෘකාවක් සමාන්තර ශ්‍රේණිය හා ගුණෝත්තර ශ්‍රේණි පාඩම. සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ක ප්‍රශ්නයක්. කිත් ප්‍රශ්නකුත් බොහෝ වෙලාවට. ඉතින් මේකේ අපි මුලින්ම සමාන්තර ශ්‍රේණියක් කියන්නේ අනුයාත පද අතර වෙනස සමාන එකක්. අඩු වෙවි යන්නත් පුළුවන් වැඩි වෙවි යන්නත් පුළුවන්. මේක අනුයාත පද අතර වෙනස අපි ගත්තොත් කැමති පදයකින් පදයක් ඊට පෙර පදයෙන් අඩු කරා. ඒතර 7න් 5ක් අඩු වුණොත් අනුයාත පද අතර වෙනස. ඔකට කියනවා පොදු අන්තරය, සමාන්තරය. සමාන්තර ශ්‍රේණි වෙන්නේ මේ සමාන්තරය හෙවත් පොදු අන්තරය දෙකයි. මේක මුල් පදේ 3යි. ඊට පස්සේ මේ සමාන්තර ශ්‍රේණියම අපි 11 වෙනි පදය අපිට හොයාගන්න ඕනේ. ඒකට භාවිතා වන සූත්‍රය තමයි tn සමාන a ධන n ඍණ එක වාරයක් d. එතකොට මේකේ n කියන්නේ 11, t 11. මුල් පදේ 3යි. ධන n කියන්නේ 11. අඩු කිරීම 1. පොදු අන්තරය 2. එතකොට මේ කියනවා t 11 සමානයි 3 එකතු කිරීම. 11න් එකක් 10යි. 10 වරක් 2. එතකොට 10 වරක් 2 20යි. 20යි 3යි 23. මේ t 11 සමානයි 23යි. අපිට මුල් පද 11යි ඓක්‍ය හොයාගන්න ඕනේ. එතකොට භාවිතා කරන සූත්‍රය තමයි Sn සමාන n බෙදීම දෙවාරයක් a ධන l. මේ S වලින් කියන්නේ ඓක්‍ය. මුල් පද 11යි. ඒතර l කියන්නේ අවසාන පදේ last term එක. ඒ කියන්නේ 11 වෙනි පදේ අගය. 11 වෙනි පදේ අගය මෙතන හොයාගත්තා 23යි. අන්න ඒක ආදේශ කරන්නේ. පද 11ක ඓක්‍ය. 11 බෙදීම 2. මුල් පදේ 3යි. අවසාන පදේ ඒ කියන්නේ 11 පද 11ක ඓක්‍ය නම් අවසාන පදේ කියන්නේ 11 වෙනි පදේ අගය 23. ඒක ආදේශ. එතකොට මේක එනවා S11 සමාන 11 බෙදීම 2 3යි 23යි 26යි 26යි මේක කැපෙනවා දෙකට 1යි 26ට 13. 13 වරක් 11. එතකොට S11 සමානයි 3යි 4යි 143. 143. ඊට පස්සේ ඔය පද මුල් පද 11යි ඓක්‍යම හොයන්න පුළුවන් A සහ D ආදේශ කරලා. එතකොට අවසාන පදේ අවශ්‍ය නැහැ. එතකොට 11 බෙදීම 2 දෙවාරයක් A මේකේ මුල් පදේ කවුද? 3යි. ධන n කියන්නේ 11 අඩු කිරීම 1 පොදු අන්තරය දෙකෙන් දෙකට වැඩි වීම. අන්න ওই ටික ආදේශ කරලා අපිට හොයන්න පුළුවන්. ඒතර S11 සමාන 11 බෙදීම දෙවාරයක් මේ ඇතුලේ පද එකිනෙකට සුළු කරන්න සංගමේ ඉස්සෙල්ලාම මේ දෙවරක් තුන වෙනම සුළු කරන්න. දෙවරක් තුන 6යි. ඊට පස්සේ වරහන් ඇතුලේ වෙනම සුළු කරන්න. 11න් එකක් අඩු වුණාම 10යි. වරහන් කියන්නේ ගුණ කිරීම. දැන් මේ ගුණ කිරීමේ කොටස කරලා ඉන්න 10 වරක් 2 20යි. 11 බෙදීම 2 10 වරක් 2 20යි 20යි 6යි 26යි. අපෝ ඉස්සෙල්ලා එකම තමයි කරකිලා එතනටම තමයි. උත්තර උත්තරේ කීයද? 143. 143. අපි යමු ගුණෝත්තර ශ්‍රේණි වලට. මේ ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ සමාන්තර ශ්‍රේණික පද එකතු වෙවි අඩු වෙවි යන්නේ ගුණෝත්තර ශ්‍රේණියක එක්ක ගුණ වෙවි යනවා නැත්නම් බෙදීමෙන් යනවා.
එතකොට මේක ಗುಣ විවි යන්නේ ඕනෑම පදයකින් ඊට පෙර පදයෙන් බෙදන්න. එතකොට 6 3න් බෙදුනම 2යි. ඒකේ තියෙන පොදු අනුපාතයක්. ಗುಣ විවි යන්නේ. එතකොට මුල් පදේ 3. එතකොට එයාගේ පද ගණන හොයන සූත්‍රයේ Tn. Tn සමාන AR n ඍණ 1. මේක ඉල්ලන්නේ 11 වෙනි පදේ. එතකොට A කියන්නේ 3. R පොදු අනුපාතය 2යි. n පද ගණන මේක 11 අඩු කිරීම එක. මේක එනවා T11 සමානයි 3 ගුණ කිරීම. 11න් එකක් අඩු වුණාම 10යි. එතකොට 3 ගුණ කිරීම 2 10 1024යි. මේක 3න් ගුණ කරන්න. එතකොට එනවා අපිට T11 3 වරක් 4 12යි. 12න් 2 එකක් විතර. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් බිංදුව බිංදුව. 3 වරක් 1 3. 3072. මෙතන එසේ මුල් පද 6ක මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 6 ඓක්‍ය වුණු මේක තමයි සූත්‍රය. Sn සමාන A වාරයක් R n ඍණ 1 බෙදීම R ඍණ 1. A කියන්නේ 3යි. R අපිට ලැබෙනවා 2යි. n පද ගණන 6යි. අඩු කිරීම 1 ඉරයට එනවා 2 R 2යි. 2 අඩු කිරීම 1. එතකොට මේක එනවා සුළු කරාම 3 වරහන් ඇතුලේ 2 6 2 5 32යි 2 6 64යි 64න් එකක් අඩු වුණාම 63යි 2න් එකක් අඩු වුණාම 1යි වරහනින් කියන්නේ ගුණ කිරීම එකෙන් බෙදුනට වෙනසක් වෙන්නේ නැහැ. S6 සමානයි 3 වරක් 3 9යි 3 වරක් 6 18යි 189 එකෙන් බෙදුනම 189ම තමයි. අන්න ගුණෝත්තර ශ්‍රේණි සහ සමාන්තර ශ්‍රේණි කියන්නේ තාමත් සරල පාඩමක්. ඒක නියම ප්‍රයෝජන ගන්න ඒ ලකුණු 10 ලබා ගන්න. අපි ඊට පසුව සංඛ්‍යා යටතේ ඊළඟ පාඩමකට ප්‍රවිෂ්ඨ වෙමු. අදටනේ දරුවනේ සංඛ්‍යා තේමාව යටතේ අවසාන පාඩම දර්ශක සහ ලොග් ගණක. ලොග් ගණකයක් අපි දර්ශක සමීකරණයක් ලඝු අංකයෙන් ලියන්නේ කොහොමද කියලා බලමු. මේ ලොග්ගේ g ගේ නැට්ටට අපි දානවා මෙතන පාදේ. මේකේ පාදේ 2යි. දර්ශකයේ 3යි. සංඛ්‍යාව 8යි. g ගේ නැට්ටට දාන්නේ පාදේ. එතකොට මෙතනට දාන්නේ සංඛ්‍යාව. හැමතිස්සෙම අවසානයේදී මෙතනට එනවා දර්ශකය. කියන්නේ මේ කියවනේ දෙකේ පාදෙන් 8ෙහි ලඝු ගණකයේ 3යි. හැමතිස්සෙම දෙකේ පාදෙන් 8ෙහි ලඝු ගණකය. ලඝු ගණකය කියන්නේ සෑම විටම දර්ශකයක්. දර්ශකය දී ඇති පාදයට එම සංඛ්‍යාවේ දර්ශකය තමයි ලඝු ගණකයේ තියෙන්නේ. ඊට 10 3. මේ 10 බල අපි කෙටියෙන් ලියන ක්‍රමයක් තියෙනවා. ලොග් 10 පාදයේ වෙනුවට කෙටියෙන් කියන්නේ LG. ඒකට LG 10 සමානයි. ඒ කියන්නේ 10 පාදයේ C 10 ලඝු ගණකයේ 3යි. ලඝු ගණකයේ තියෙන්නේ සෑම විටම දර්ශකයක්. සෑම විටම ඉන්නේ දර්ශකයක්. ඊට බලමු ලඝු ගණක නීති ටික. ලඝු ගණක නීතිවල අපිට හමු වෙන පළවෙනි නීතිය තමයි පාද සමාන නම් සංඛ්‍යා දෙකක ලඝු ගණක එකතු කරන්න තිබ්බොත් එක ලොග් එකක් යටතේ මේගොල්ලෝ ගුණ වෙනවා. පාද සමාන සංඛ්‍යා දෙකක ලඝු ගණක අඩු කරන්න තිබ්බොත් එක ලොග් එකක් යටතේ මේ දෙන්න බෙදෙනවා. ඒ වගේම තමයි ලඝු ගණකයක් ගුණ කරන්න තිබ්බොත් සංඛ්‍යාවකින් මෙන්න මේ සංඛ්‍යාව මෙයාගේ බලයක් ලෙස එනවා. m ගේ බලයක් බවට පත් වෙනවා. අන්න ওই නීති තුන ඉතාමත් වැදගත්. ඔය ඇසුරෙන් සංඛ්‍යා සුළු කරන්න වගේම ලඝු සමීකරණ ආදී සුළු කරන්න අපිට එනවා. ඊට පස්සේ අපි දර්ශකවල නීති ටිකත් බලමු. මේ දර්ශක ලඝු ගණක මනා වූ සම්බන්ධතාවයක් තියෙනවා. බල ගුණ කිරීමේදී පාද සමාන නම් දර්ශකය එකතු වෙනවා. බල බෙදීමේදී පාද සමාන නම් දර්ශකය අඩු වෙනවා. බලයක බලයක් මේ දර්ශක දෙක ගුණ වෙනවා. ඕනෑම පාදයක ශූන්‍ය දර්ශකය එකයි. ඍණ දර්ශකයක් ඉරෝඩයට මාරු වුණොත් දර්ශකයේ ලකුණ මාරු වෙනවා. ඊට පස්සේ ගුණිතයක බලයක් මෙතන තියෙන බලයක බලයක් මේක ගුණිතයක බලයක්. මේ ඒවලත් මෙතන එකක් තියෙනවා. ඒවලත් තියෙන එකක්. ඒතකොට එක්වරක් n
m ගුණ කිරීම n m n ඍණ දර්ශක භාග සහිත ඍණ දර්ශකයක් මේකේ හරි අපූර්ව හාස්කමක් සිද්ධ වෙනවා මේ ඍණ දර්ශකයේ ධන බවට පත් වෙනවා වරහන් ඇතුලේ ඉර උඩයට මාරු වුණාම මේක තමයි දර්ශක නීති 7 ඊට පස්සේ දර්ශක සමීකරණ නීති දෙකක් අපිට ලැබෙනවා මේ දර්ශක සමීකරණ නීති දෙක තමයි යම් දර්ශක සමීකරණයක පාද සමාන නම් මේ දර්ශක දෙක එකිනෙකට සමාන වෙනවා ඒකේ අනිත් පැත්ත තමයි දර්ශක සමීකරණයක දර්ශකය සමාන නම් පාද දෙක සමාන වෙනවා ඊට පස්සේ අපි සුළු කිරීමේ පහසුව සඳහා මතක තබා ගත යුතු ලඝු ගණක කිහිපය 10 පාදයෙන් 10 ලඝු ගණකයේ 3යි 100 ලඝු ගණකයේ 2යි 1යි 0.1 ලඝු ගණකයේ ඍණ 1යි 0.01 ලඝු ගණකයේ ඍණ 2යි 0.001 ලඝු ගණකයේ ඍණ 3යි ඊට පස්සේ වැදගත් ප්‍රතිඵල කිහිපයක් x පාදයෙන් x r බලයේ ලඝු ගණකයේ වෙන්නේ r x පාදයෙන් x හි ලඝු ගණකයේ වෙන්නේ 1යි. ඒකට හේතුව මෙතන එකක් තියෙනවා. ඒක තමයි උත්තරේ. r තිබ්බොත් r. x පාදයෙන් 1 හි ලඝු ගණකය. ඒක බිඳුව. ඒකට හේතුව 1 කියන්නේ x වල බිඳුවේ බලය. ඒතර මෙතන තේනවා බිඳුව. අන්න දර්ශක සහ ලඝු ගණකවල ඔය සූත්‍ර ටික පදනම් වෙච්ච ගණන් ටික පහසුවෙන්ම හදා ගන්න පුළුවන් මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. එහෙනම් දර්ශක සහ ලඝු ගණක සහ සංඛ්‍යා තේමාව මෙතනින් අවසන් වෙනවා. අපි අලුත් තේමාවකට ඊට පසුව පියමන් කරමු. ආදිත්‍ය දරුවන් විෂය නිර්දේශයේ තවත් දැවැන්තම තේමාවක් තමයි බීජ ගණිතය. විශාල කෙටි ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. ඒ විතරක් නෙමෙයි සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 20ක් එනවා. 10 ලකුණු 20ක් සමගාමී සමීකරණ ගාන වර්ගජ සමීකරණ ගාන 10 20යි ඊට පස්සේ කෙටි ප්‍රශ්න එනවා 5ක් විතර. ලකුණු 30ක් විතර ගන්න පුළුවන්. විෂය නිර්දේශයේ තියෙන දැවැන්ත කොටසක් තමයි බීජ ගණිතය. ඒක අමතරව සත්‍යාරත් වෙන්නේ බීජ ගණිතය. ඒක එහෙම බලුවොත් ලකුණු 30යි 40කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. නිසා මේක සරලව සුන්දරව මම සියලුම බීජ ගණිතයේ මයින්ඩ් මැප් එක මගින් පැහැදිලි කරනවා. මුලින්ම අපි පටන් ගමු බීජීය පද එකතු කිරීම කියන කොටස. ඒතකොට මේ බීජීය පද එකතු කිරීම කොටසේ සජාතීය පද තමයි සුළු වෙන්නේ. එක වගේ පද 2x x එකතු වුණාම 3y. y 2y එකතු වුණාම එතනට එනවා ඔක්කොම y පද 3යි y. ඊට පස්සේ අපි බීජීය පද ගුණ කිරීම සහ බෙදීම ටික බලමු. ගුණ කිරීම සහ බෙදීම ටික. දෙවරක් 3 6යි x ගුණ කිරීම x වර්ග අර දර්ශක නීති වළංගු වෙනවා මේක 5යි 10යි කැපුණාම 2යි x වර්ග පදයි x පදයි කැපුණාම උඩ x එකක් ඉතුරු වෙනවා y සහ y වර්ග පද කැපුණාම ඉරයට y එකක් ඉතුරු වෙනවා ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාවට යමු ද්විපද ප්‍රකාශන ගුණ කිරීම මේ වගේ ද්විපද ප්‍රකාශනයක් ගුණ කරනකොට මුලින්ම මේ 2x කියන 5x ඍණ 1 ගුණය 3න් 5x 3න් ඍණ 1 ගුණය 2x වාරයක් 5x 10x වර්ගයේ 2x වාරයක් ඍණ 1 ඍණ 2x 3 වාරයක් 5x 15x 3 වාරයක් ඍණ 1 ඍණ 3 මෙතන සජාතීය පද සුළු වෙනවා ඍණ 2x ධන 15x ධන 13x ද්විපද ප්‍රකාශනයක ගුණිතය पूर्ण वर्ग प्रसारण මේක पूर्ण वर्गයක්. ඒකට දෙපැත්තට එන්නේ වර්ග දෙක. x වර්ගය y වර්ගය. මේක ධන නම් ධන. මැදට එන්නේ මේ දෙන්නගේ ගුණිතයේ දෙගුණය. ගුණ කරාම xy දෙගුණයේ 2xy. ඒකට x ඍණ y වර්ගය આવොත් x වර්ගය ඍණ y ගේ වර්ගය ධන y වර්ගය ඍණ නම් මැද පදයේ ඍණ ගුණිතයේ දෙගුණය. ගුණ කරාම xy ඒක දෙගුණයේ 2xy. ඊට පස්සේ පූර්ණ ගණායිතයක ප්‍රසාරණය ගණායිතයක් ප්‍රසාරණය කරන මේක තුනේ බලය පූර්ණ ගණායිතය. ඒතර මේක තුන තමයි ප්‍රධාන වෙන්නේ. x ගණය 3x වර්ග y 3x y වර්ග y ගන්න. x වල බලය අඩු වෙගෙන යනවා. x3 x2 x වල 1යි x වල බිඳුව කවුරු. ඊට පස්සේ y බලය වැඩි වෙගෙන යනවා. මෙතන y කවුරුත් නැහැ කියන්නේ y බිඳුවයි y 1යි y 2යි y 3යි. ඒකට
මේ මැද පද දෙකට එනවා සම්බුණක 3 3 කියලා. ওই රටාව මතක තියාගත්තත් හරි. ඒකට පූර්ණ ඝනායිතයක ඍණාවම වෙන්නේ මේ පද සෙට් එකමයි ධන ඍණ ධන ඍණ මාරුවෙන් මාරුවට ලකුණු යනවා. ඔක තමයි ඝනායිත ප්‍රසාරණය. ඊට පස්සේ අපි යමු විජගන්ත දෙවන්තම කොටස තමයි සාධක තියෙන්නේ. මුලින්ම සාධකයක් හොයන්න කියලා දුන්නාම අපි බලන්නේ පොදු සාධක තියෙනවා කියලා. මේ දෙකේ පොදු සාධකය 2යි x පදවලින් x. ඒතකොට 2යි x ගියාම ඉතුරු වෙන x වර්ගය 2යි x ගියාම ඉතුරු වෙන 3. ඊට පස්සේ ඍණ පොදු සාධක. මේ දෙකේ පොදු ඍණ දෙක. ඒතකොට මෙතන ඉතුරු වෙනවා ධන x ධන ඍණ වෙනවා. ඊට සුදුසු පද යුගල් කර සාධක සෙවීම. පද දෙක දෙක වෙන් කරනවා. මේ දෙන්නගේ පොදු පදය x ගත්තම ඉතුරු වෙන x ධන 4. මේ දෙන්නගේ පොදු පදේ 5. 5 ගත්තම ඉතුරු වෙන x ධන 4. x ධන 4 ඉවතර ගත්තම ඉතුරු වෙන x ධන 5. ඊට පස්සේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. ප්‍රධාන කොටස් දෙකයි. අග ඍණ පදේ තියෙන ඒවා අග ධන පදේ තියෙන ඒවා. මුල් පදේ අග පදයෙන් ගුණ කරාම එන්නේ ඍණ 60යි x වර්ගයේ ඍණ නිසා සාධකවල අඩු කිරීමකින් මැද පදේ ලැබෙන්න ඕනේ. එතකොට 15න් 4ක් අඩු වුණාම 11යි. මෙතනදී අපි භාවිතා කරනවා මෙමා මෙතඩ් කියලා. කියන මැද පදේ ලකුණ මහ එකාට. මෙමා මෙතඩ්. මොකද අපි භාවිතා කරන මෙතඩ් එක මෙමා. මැද පදේ ලකුණ මහ එකයි. මැද පදේ ධන නම් මහ එක ධන අනිත් එක දෙන්න. එතකොට මේ 11යි x ඒකේ සාධක කැඩෙනවා කොහොමද? ධන 15යි x ඍණ 4යි x ඍණ 10යි. මේ දෙන්නගේ පොදු සාධකය ඒ දෙන්නගේ පොදු සාධකය වෙන්නේ 3යි x. එතකොට මෙතන ඉතුරු වෙනවා 3යි x ගියාම 2යි x. 15න් 3යි x ගියාම ඉතුරු වෙනවා 5. මේ දෙකේ පොදු සාධකයේ ඍණ 2. එතකොට මෙතන ඉතුරු වෙනවා 2යි x ධන 5. ඒක ඉවතට ඇදලා ගත්තම ඉතුරු වෙනවා 3යි x ඍණ 2. අවසාන සාධක වර්ගයේ වර්ග දෙකක අන්තරය x වර්ගයේ ඍණ y වර්ගයේ සාධක කැඩෙන x ඍණ y x ධන y ලෙස. ඊට පස්සේ x වර්ගයේ ඍණ 9 මෙයාගේ සාධක කැඩෙනවා x වර්ගයේ ඍණ 3 වර්ගය. ඒතර වර්ග දෙකක අන්තරයේ සාධක කැඩෙනවා x ඍණ 3 x ධන 3. බීජීය ප්‍රකාශන වල කූපවු සංඛ්‍යාවල වෙනම හොයනවා. 2 3 කුඩා පද ගුණාකාරය 6 x පදවලින් x y පදවලින් y විවිධ පදවල විශාලතම බලයන්ගේ ගුණිතය ඉලක්කම් වල වෙනම හොයනවා. 2 5 කූපවු 10 x පදවලින් විශාලතම බලය x වර්ගය y පදවලින් විශාලතම බලය y වර්ගය විවිධ පදවල විශාලතම බලයන්ගේ ගුණිතය. ඊට පස්සේ අපි වීචීය භාග කියන මාතෘකාවට යමු. මේක හරය සමාන කරලා හොඳම දේ මේ දෙක මාරු කරලා උඩ යටයි ගුණ කරනවා. මේක උඩ යටයි x කින් ගුණ කරනවා. මේක උඩ යටයි x ධන දෙකෙන් ගුණ කරනවා. ඒතර හරය සමානයි. එකම හරයක් යටතේ එකතු වෙනවා. 3 ගුණ කිරීම x 3යි x 2 ගුණ කිරීම x 2යි x දෙවරක් 2 4යි. සජාතීය පද සුළු වෙනවා. 3යි x 2යි x 5යි x එකතු කිරීම 4. ඉරයට ඉන්නවා x වාරයක් x ධන 2. ඊට පස්සේ වීචීය භාග ගුණ කිරීම සහ බෙදීම මුලින්ම කරන්න ඕනේ සාධක කඩාගන්න. මේක වර්ග දෙක අන්තරයක් සාධක කැඩෙන x ඍණ 2 x ධන 2 මේක පොදු සාධකය ඉවතට ගන්නවා x වාරයක් x ධන 3 ඉරයට x ධන 3 x ඍණ 2 x ඍණ 2 x ඍණ 2 x ධන 3 x ධන 3 x වාරයක් x ධන 2. ඊට පස්සේ අපි බලමු සමීකරණ සරල සමීකරණ විසඳනකොට මේ වරහන් තියෙනවා නම් වරහන් ඉවත් කරලා සජාතීය පද වෙනම සුළු කරලා එතන 4යි x වරහන් ඉවත් කරාම දෙවාරයක් තියෙන එක ඍණ 2යි ඍණ 2යි 5යි එකතු වුණාම ධන 3යි ධන 3 එහා පැත්තට ගියාම ඍණ 3 15න් 3ක් අඩු වුණාම 12යි දෙපැත්තම 4ෙන් බෙදුණාම x සමානයි 3යි. සමගාමී සමීකරණයක් විසඳීම. සමගාමී සමීකරණවල ඉවත් කරන පදේ සංගුණක සමාන කරගන්න. මෙතනදී ප්ලෑන් කරනවා y ඉවත් කරන්න ලකුණු අසමාන වුණාම එකතු කරේ ගමන් කැපිලා යනවා. ඒ නිසා ලකුණු අසමාන එකට අපි මුලින්ම ටාගට් කරනවා. එතන සැලසුමක් ගන්නවා මෙයාගේ සංගුණකේ 10 කරගන්න. එහෙනම් පළවෙනි සමීකරණය 5න් ගුණ කරනවා 5x වෙන 10යි y සමානයි 25. ඒක යටින් ලියා ගන්නවා නැවත දෙවෙනි සමීකරණය මේ දෙක එකතු කරේ ගමන් ඍණ 10යි y ධන 10යි y කැපිලා යනවා. ඒකට 8යි x 48යි දෙපැත්තම 8ෙන් බෙදුනම x සමානයි 6. මේක ආදේශ කරනවා එකට හරි දෙකට හරි අපි ආදේශ කරමු එකට. ඒකට x වෙනුවට 6 ඍණ 2යි y සමානයි 5. ඍණ 2යි y මෙහෙට ගියාම ධන 2යි y
ධන 5 මේට ආවම ඍණ 5. 6න් 5ක් අඩු වුණාම 1යි. ඒ කියන්නේ 2y සමානයි 1යි. දෙපැත්තම 2න් බෙදුනම y සමානයි භාගය. අපි අවසාන වශයෙන් යමු බීජගණිතයේ වර්ගජ සමීකරණ කියන කොටස. සාධක සෙවීමෙන් හෝ වර්ගාන්තරයෙන් හෝ සාධක සොයලා වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්. එතකොට මේ දෙකේ පොදු සාධකයේ x වාරයක් ඍණ 4 සමානයි බිඳුව. එතකොට මේ වගේ ගුණිතයක් බිඳුවට සමාන වුණාම සාධකවල වෙන වෙනම මේගොල්ලෝ බිඳුවට සමාන වෙනවා. x සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව. එතකොට අවසානයේ දෙනවා x සමානයි බිඳුව හෝ x සමානයි 4. එසේ සාධකවලට කඩන්න බැරි වර්ගජ සමීකරණ විසඳන අපිට සූත්‍රයක් තියෙනවා. එතකොට a කියන්නේ x වර්ගයේ සංගුණකය, b කියන්නේ x සංගුණකය, c කියන්නේ නියත පදේ. අනේ එතකොට මේ වර්ගජ සමීකරණයේ ABC පද හඳුනාගත්තට පස්සේ මේ වර්ගජ සමීකරණයේ විසඳුම් හෙවත් මූල ලබා ගන්න පුළුවන් මේ සූත්‍රය ඇසුරේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ b වර්ගයේ ඍණ 4යි ac මේ සීලුම පද බෙදෙනවා 2a ගෙන්. 2a ගෙන්. එතකොට මේ ABC පද ආදේශ කරන සූත්‍රයට මෙන්න මෙම වර්ගජ සමීකරණයේ මූල ලැබෙනවා. අවසාන මාතෘකාව බීජගණිතයේ බීජීය අසමානතා. එතකොට 1 ඍණ 2x ධන 1 නැති කරන්න ඍණ 1ක් දානවා. එතකොට ඍණ 2x විසරය සමයි ඍණ 6. මේ ඍණ නැති කරන්න දෙපැත්තම ඍණෙන් 2න් බෙදෙනවා. එතකොට අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. එතකොට මෙතන x කුඩයි සමයි ඍණයි ඍණයි ධන 6 2න් බෙදුනම 3යි. x කුඩයි සමයි 3. කට වැහිලා නම් x කි පැත්තට කුඩයි ඉරේ තේරුම සමානයි. කට ඇරලා නම් විශාලයි. එහෙමනම් බීජගණිතයේ අපේ ලකුණු 30කට ආසන්න වෙන ප්‍රමාණයක් මේකෙන් ගන්න පුළුවන්. හරියට මේක ප්‍රගුණ කළොත්. අපි යමු බීජගණිතයේ ඊළඟ අවසාන පාඩම වුණ ප්‍රස්තාර කොටස බලන්න. අදින් දරුවනි අපි බීජගණිතයේ න්‍යාස කියන පාඩම බලමු. මේ න්‍යාස කියන පාඩමේ කියන්නේ අවයව පේරි සහ තීර ලෙස අපි වාඩි වෙන දෙස්මම්පු පීතන පේරි තීර පෙදි එල්ලෙන දිශාව තීර අන්න පේරි සහ තීර වල සැකස්මකට යම් යම් අවයව අමුද්‍රව්‍ය තැන්පත් කරාම න්‍යාසයක් හදනවා. න්‍යාසයක් නම් කරන්නේ මුලින්ම පේලි ගණන හා තීර ගණන ගුණිතයක් ලෙස පේලි 2යි ගුණ කිරීම තීර ගණන. පේලි සහ තීර ගුණිතයක් විදිහට කෙටියෙන් මතක තියාගන්න පෙති. අපි බලමු න්‍යාසයක් කොහොමද නියතයෙන් ගුණ කරන්නේ කියලා. හරිම සරලයි. පහ ගුණ කිරීම මේ න්‍යාසය. හැම පදයක්ම පහෙන් ගුණ කරනවා. ඒක න්‍යාසයේ නම් කිරීම මේකට කියනවා ගණය කියලා. න්‍යාසයක් නියතයෙන් ගුණ වුණා කියලා ගණයට හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලමු න්‍යාස එකතු කිරීම සහ අඩු. න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීමට අනිවාර්යෙන් න්‍යාසයේ ගණය සමාන වෙන්නම ඕනේ. න්‍යාසයේ ගණය සමාන වෙන්න ඕනේ. සමාන ස්ථානවල ඉන්න සමවාචක එකතු වෙනවා. කියන්නේ මේ න්‍යාස දෙකේ ගණය සමානයි කියන්නේ ඒ න්‍යාස දෙක මේ න්‍යාසය ගෙනල්ලා මෙයාගේ උඩ අතෑරි දෙක උඩට වැටෙනවා 5 7 4 උඩට 1 5 1 උඩට බිඳුව උඩට 2 2 1 උඩට 4 5 2 උඩට 1 කියන සමාන ස්ථානවල තියෙන සංවාචක එකිනෙකට එකතු වෙනවා. කෙටියෙන් මතක තියාගන්න මේ න්‍යාසය මෙයාගේ උඩ ගෙනල්ලා සමපාත කරා එක මත එක වැටෙන අවයව එකතු කිරීමට සහ අඩු කිරීමට පුළුවන්. ඒතර මේක අඩු කරන්න තියෙන්නේ. එහෙනම් 5න් 3න් 2යි 4න් 2ක් 2යි දෙකෙන් එකක් 1යි එකෙන් බිඳුවක් 1යි. දෙක දෙක න්‍යාසයක් ලැබෙනවා. මේ න්‍යාසය යොදාගෙන සමීකරණ විතරක් නෙමෙයි සමගාමී සමීකරණත් හදාගන්න පුළුවන්. ඒතර අපි මේ සමීකරණය විසඳමු. මේ ඍණ න්‍යාසය එහා පැත්තට ගියාම ධන ඒ දෙක එකතු වුණාම මේ න්‍යාසය ගුණ කිරීමේ දෙක ගියාම බෙදීමේ දෙක වෙනවා. හැම අවයවයක්ම දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ අපි කතා කරමු න්‍යාස දෙකක් සමාන වීමට තිබිය යුතු අවශ්‍යතාවය තමයි ඒ න්‍යාසයේ ගණය සමාන වෙන්න ඕනේ සංගතක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අවයව. ඒතර මේ න්‍යාසයේ විසඳන්න තියෙනවා. මේ දන්න පදේ ඔක්කොම එහා පැත්තට දාන්න අඩු වෙනවා. න්‍යාස දෙක අඩු වුණාම එන්නේ මේ න්‍යාසය. අන්න එතකොට මේ න්‍යාස දෙකක් සමානයි කියන්නේ ගණය සමාන වෙන්න ඕනේ.
මේ න්‍යාසය ගෙනල්ලා මෙයාගේ ඇඟ උඩ අතෑරියොත් එක මත එක්ක වැටෙන සංරචක එකිනෙකට සමානයි. එහෙනම් A සමානයි 5යි, x සමානයි 3යි, b සමානයි 4යි, y සමානයි 0. y සමානයි 0. අපි අවසාන වශයෙන් යමු න්‍යාස ගුණ කිරීම. මේ න්‍යාස ගුණ කරනකොට දැන් න්‍යාස දෙකක් සමාන වීමට ගණය සහ සංරචක සමාන වෙන්න ඕනේ. න්‍යාස දෙකක් ගුණ වෙනකොට පළමු න්‍යාසයේ තීරය සහ මේ න්‍යාසයේ පේලිය සමාන වෙන්න ඕනේ. ඒකට ප්‍රතිඵලය එන්නේ දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක්. ඒ කියන්නේ මේ දෙක කපලා දැම්මම දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක් එනවා. දැන් හැමතිස්සෙම න්‍යාස ගුණ කරන්නේ පළමු න්‍යාසයේ පේලි සහ දෙවන න්‍යාසයේ තීරත් එක්ක තමයි සෙට් වෙන්නේ. එතකොට පළමු න්‍යාසයේ පේලි දෙවන න්‍යාසයේ තීර එක්ක සෙට් වෙනවා. කියන්නේ මේ පළමු පේලිය පළමු තීරෙත් එක්ක ගුණ වෙලා පළමු පේලියේ පළමු තීරයේ සංරචකය නිර්මාණය කරනවා. ඒතර මේ පළවෙනි පේලියෙන් හැදෙන්නේ පළවෙනි පේලියේ සංරචකය. ඒතර මේ පළවෙනි පේලිය දෙවන තීරෙත් එක්ක ගුණ වෙලා පළමු පේලියේ දෙවන තීරයේ සංරචකය නිර්මාණය කරනවා. යට පේලියනොත් එසේමයි සිද්ධ වෙන්නේ. මේක සුළු කරගන්නේ මෙහෙමයි. පේලියේ පළවෙනියක් තීරයේ පළවෙනියත් එක්ක ගුණ වෙනවා. පේලියේ දෙවෙනියක් තීරයේ දෙවෙනියත් එක්ක ගුණ වෙනවා. අවසාන උත්තර දෙක එකතු වෙලා මෙතන එනවා. 4 වරක් 2 8යි, දෙවරක් 1 2යි. 8යි 2යි 10යි. මනෝමින් සුළු කරගන්න. මේ ඔක්කොම මේ විදිහට එනවා. අපි බලමු වෙනස් ආකාරයක න්‍යාස දෙකක් ගුණ කරන්න. ඒක න්‍යාස ගුණ කරන්න පුළුවන්ද බලන්නේ කොහොමද? මෙයාගේ තීර මෙයාගේ පේලි වලට සමාන වෙන්න ඕනේ. මෙයාගේ තීර මෙයාගේ පේලි වලට සමාන වෙන්න ඕනේ. සමාන. ඒතකොට අවසාන ප්‍රතිඵලය එන්නේ 1 2 න්‍යාසයක්. කියන්නේ පේලි එකයි තීර දෙකක න්‍යාසයක්. පළවෙනි පේලිය පළවෙනි තීරෙත් එක්ක ගුණ වෙනවා. පළවෙනි පේලිය දෙවන තීරෙත් එක්ක ගුණ වෙලා පළමු පේලියේ පළවන තීරය සහ පළමු පේලියේ දෙවන තීරය නිර්මාණය කරනවා. 5 වරක් 4 20යි දෙවරක් 0.0යි 20යි. 5 වරක් 1 5යි දෙවරක් 2 4යි ඒ දෙක එකතු වුණාම 9. 1 2 න්‍යාසයක් හැදෙනවා. ඔව් අපි බීජ ගණිතයට තවත් සොඳුරු මාතෘකාවක් අවසන් කරා. අපි ඊළඟ පියවරට යමු. ආදර්ශීය දරුවනේ අපි බීජ ගණිතයට අද දින සාකච්ඡා කරන්නට යන්නේ මේ ප්‍රස්තාර කියන පාඩම. බීජ ගණිතය කියන තේමාව යටතේ තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ප්‍රස්තාර කියන තේමාව. මේක මුලින්ම අපි ප්‍රස්තාරවල සරල රේඛා ගමු. ඕනෑම සරල රේඛාවක ලක්ෂ දෙකක් දී ඇති විට අනුක්‍රමණය සොයන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මෙතන බලන්න මේ තියෙන්නේ y ඛණ්ඩාංක, මේ තියෙන්නේ y ඛණ්ඩාංක. ඊට පස්සේ මේ තියෙන්නේ x ඛණ්ඩාංක. y ඛණ්ඩාංක වෙනස විශාල මේ පැත්තට ගත්තොත් 6න් 2. එහෙනම් මේකත් ගන්න x ඛණ්ඩාංක වෙනස කියලා 7න් 5. ඒක සුළු කරාම එනවා අනුක්‍රමණය දෙක. ඊට පස්සේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාවලට අනුක්‍රමණය සොයන්න ලක්ෂ දෙකක් අවශ්‍ය නැහැ. කන් ලක්ෂයෙන් හොයන්නත් පුළුවන්. ඒතර ඒකේ m සමානයි y බෙදීම x. y ඛණ්ඩාංකයෙන් බෙදීම x ඛණ්ඩාංකය. ඊට පස්සේ ඒ වගේම තමයි සරල රේඛාවක මේ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද? කියන්නේ අපි මේම සරල රේඛාවක් යනදෝ මේකේ y මේක x කියලා මේ සරල රේඛාව y අක්ෂයේ කපන උස මෙන්න මේ y අක්ෂයේ කපන උස මේ සරල රේඛාව මෙන්න මේ y අක්ෂයේ කපන උස තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. එහෙනම් අන්තක්ඛණ්ඩය කියන්නේ ඒකට දෙන සංකේතය c අනුක්‍රමණයට m වගේ සරල රේඛාවක් y අක්ෂයේ කපන උස තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. තව ක්‍රමයකින් සරල රේඛාවක x සමානයි බිඳුව විට y වල අගයටත් අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. ඒ වගේම සමාන්තර සරල රේඛාවල මේ වගේ සමාන්තරව යන සරල රේඛාවල මෙයාගේ අනුක්‍රමණය m නම් මෙයාගේ අනුක්‍රමණයත් සමාන්තර සරල රේඛාවල අනුක්‍රමණ සමාන. ඔය ටික භාවිතා වෙන ගණන් ටිකක් බලමු. මේක බිඳුව 4.2 බිඳුව කියන්නේ මූල ලක්ෂය. එහෙනම් මේකේ අනුක්‍රමණය සොයන්නේ m සමානයි y බෙදීම x. y යගේ 2යි x යගේ 4යි. ඒක සුළු වුණාම භාගයයි. y සමානයි mx ආකෘතිය අනුව ඒකේ සමීකරණය වෙන්නේ y සමානයි භාගයයි x.
ඊට ලක්ෂ දෙකක් දී ඇති විට බලමු. මෙතන පැහැදිලිවම පේන තියෙනවා c සමානයි 4යි. ඊට පස්සේ අනුක්‍රමණය හොයන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. 8න් 4ක් අඩු කරලා 4න් අඩු කරනවා බිඳුව. කොට එනවා 4 බෙදීම 4 1යි. ඊට පස්සේ y සමානයි 2ට සමාන්තරද බිඳුව 4ද හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න ඕනේ. කොට සමාන්තර මෙයාට සමාන්තරව යනවා කියන්නේ අනුක්‍රමණ සමානයි. m සමානයි 2. කොට අන්තක්ඛණ්ඩය කියන්නේ x බිඳුව විට y ගේ අන්තක්ඛණ්ඩය 4. අන්න එතකොට අපිට ලැබෙනවා සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c. ඒ කියන්නේ 2x ධන 4. ඔන්න සරල රේඛා ටික. ඊට පස්සේ වක්‍ර ප්‍රස්ථාර අපිට එන්නේ උපරිම සහ අවම. උපරිම ප්‍රස්ථාරයක x වර්ගයේ ලකුණ වෙන්නේ අවම ප්‍රස්ථාරයක x වර්ගයේ ලකුණ ධන. එතකොට උපරිම ප්‍රස්ථාරයක් නිර්මාණය වෙන්නේ මේ විදිහට. මෙයාගේ ශීර්ෂයේ ඛණ්ඩාංක බිඳුව මේකට හැරුම් ලක්ෂය, උපරිම ලක්ෂය, වර්තන ලක්ෂය අනාදී නම් කියනවා. එතකොට ශීර්ෂයේ ඛණ්ඩාංක බිඳුවයි. එතකොට සම්මිතිකාක්ෂය කියන්නේ හරි මැදින් ගමන් කරන රේඛාව. ඒ කියන්නේ y අක්ෂය. එයාගේ සමීකරණය x සමානයි බිඳුවයි. එයාගේ සමීකරණය x සමානයි බිඳුවයි. අන්න එතකොට මේ සමීකරණයේ උපරිමාගේ y ට ගන්න පුළුවන් උපරිමාගේ වක්‍රයේ බිඳුව. ඒත් බිඳුව. ඊට පස්සේ අවම එක මේ අතට යන්නේ උපරිම වුණාම ඔළුවෙන් හිට ගන්නවා, අවම වුණාම උපරිම වුණාම කකුල් දෙකෙන් හිට ගන්නවා, අවමයක් වුණාම ඔළුවෙන් හිට ගන්නවා. මේකේ ශීර්ෂයේ ඛණ්ඩාංක පෙර පරිදිමයි බිඳුව සම්මිතිකාක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. ඊට පස්සේ අපි ගමු y සමානයි ඍණ x වර්ගයේ ධන 1 ප්‍රස්ථාරය. මෙතන තියෙන්නේ ඍණ x වර්ගයම තමයි ධන 1කින් ඉහළට උත්තරණය වෙන්නේ. ඒකට ලැබෙන්නේ මේ වගේ සමීකරණය. එයාගේ ශීර්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ බිඳුවේ 1. ශීර්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ බිඳුවේ 1. right. ඒතර එයාගේ සම්මිතිකාක්ෂය කියන්නේ x සමානයි බිඳුව. x සමානයි බිඳුව. ඊපස්සේ මේක අනිත් පැත්ත හරවපු එකක් බලමු. y සමානයි x වර්ගයේ ධන 1. මෙයාගේ ශීර්ෂයේ ඛණ්ඩාංකයේ බිඳුව 1. සම්මිතිකාක්ෂය x සමානයි බිඳුව. ඊට පස්සේ අපි යමු මෙවැනි ආකාරයක ප්‍රශ්න. ඍණ වාරයක් x ධන 1 වත් ඍණ ලකුණෙන් තීරණය කරන්නේ අවමයක්ද උපරිමයක්ද කියන එක. මේක උපරිමයක්. තොර මේක ශීර්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ධන 1 නම් ඍණ 1. ධන 1 නම් ඍණ 1. ධන 1 නම් මෙයාගේ ශීර්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 1. මේක ධන 2 නම් එයාගේ උස ධන 2. අන්න මෙතන තමයි ශීර්ෂයේ ඛණ්ඩාංක උපරිමයක් නිසා මේ අතට එන්න ඕනේ. ඒතර මේ වගේ එක ශීර්ෂයේ ඛණ්ඩාංක ධන 1 නම් එන්නේ ඍණ 1. මේක ඒ විදිහටම එනවා ඍණ 1 2. ඒතර මේක ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 2. මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. ඊට පස්සේ අපි අවසාන වශයෙන් බලමු ශීර්ෂ ඛණ්ඩාංක දීලා වක්‍රය ගැන යම් අදහසක් දුන්නොත් ඒ වක්‍රය ගොඩනගෙන හැටි. ඍණ 2 3 ශීර්ෂයේ ඛණ්ඩාංක ලෙස ඇති උපරිම වක්‍රයේ සමීකරණ y සමානයි උපරිම නම් මේ ඍණ 2 තියෙන නිසා x ධන 2 වර්ගය වෙන උපරිමයක් නිසා ඉස්සරහට ඍණ ලකුණ එනවා. ඒක එකතු කරන්න ඕනේ කාටද? මෙතන තියෙන 3 නම් මේ ශීර්ෂ ඛණ්ඩාංකනේ මෙතන තියෙන 3 නම් මෙතනටත් තියෙන 3. ඊපස්සේ ශීර්ෂ ඛණ්ඩාංක දෙනවා ඍණ 2 3. එතකොට ඍණ 2 ධන 2ට යනවා ධන 3 මෙතන. මේක තමයි මෙන්න මේකට අදාළ සමීකරණේ දාල සටහන. මේ සමීකරණය ලියන්නේ කිව්වොත් කොහොමද ලියන්නේ? y සමානයි ඍණ 2 නම් x ධන 2 වර්ගය. මෙතන තියෙන්නේ ධන 3. එතන තියෙන්නේ ධන 3. ඒතර මේක උපරිම වක්‍ර ගණයේ ඉන්නේ. මේක ඉන්නේ අවම වක්‍ර ගණයේ යටතේ. right. එතකොට ශීර්ෂයේ ඛණ්ඩාංක දුන්නම වක්‍රයක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. යාගේ හැඩේ තීරණය කර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒක ගානේදී දෙනවා උපරිමයක්ද අවමයක්ද කියලා. එහෙමනම් අපි බීජගණිතයේ යටතේ ඌ අවසානම තේමාව මාතෘකාව ඉවර කරා ප්‍රස්ථාර අපි ඊළඟ තේමාවට යන්න බලමු.